පසුගිය පාඩම් කීපයේදී අපි චලිතය පිළිබඳ නිව්ටන්ගේ නියම F සමාන ma සමීකරණය ඒ ආශ්‍රිතව සියලු සිද්ධාන්ත කරලා ඊට පස්සේ රචනා ප්‍රශ්න ගණනාවක් හදලා ඉවර කෙරුවා. දැන් මේ ඔක්කොම අත්දැකීම් පාවිච්චි කරලා අපි බලමු F සමාන ma ආශ්‍රිත මොන විදිහටද අපි බහුවර්ණ ප්‍රශ්න කීපයක් හදන්නේ කියලා. දැන් මේ බහුවර්ණ ප්‍රශ්න මම කලින් දෛශිකාදී කොටස් වල නම් බහුවර්ණ ප්‍රශ්නත් බොහොම විස්තර කරලා රචනා ප්‍රශ්න වගේ හැදුවා. දැන් අපි ටික ටික ක්‍රමයෙන් අපි ප්‍රවේශයක් ගන්න ඕන බහුවර්ණ ප්‍රශ්න විදිහට විසඳන්න. ඒ කියන්නේ විනාඩි දෙකක් ඇතුළත කොහොමද අපි පුළුවන් ඉක්මනට මේක ඉවර කරන්න කියලා ඉවරලා. මොකද අපිට බහුවර්ණ ප්‍රශ්න 60කට පැය දෙකක් විනාඩි 120නේ හම්බ වෙන්නේ. ඒ නිසා සාමාන්‍ය බහුවර්ණ ප්‍රශ්නයකට අපිට ලැබෙන කාලය විනාඩි දෙකක් විතරයි. ඉතින් මට කොහොමත් විස්තර කිරීමේදී ඊට වඩා ටිකක් වෙලා යයි. නමුත් මම යම් කෙටි ක්‍රම ඉක්මනින් මේ ගැටලු විසඳීම ආදී දේවල් මෙහිදී පාවිච්චි කරනවා. මොකද ඔබත් පුරුදු යුතු නිසා මේ ප්‍රශ්න කෙටි ප්‍රශ්න විදියට හදන්න. හොඳයි මේ අපි මේ පළවෙනි ප්‍රශ්නය ගත්තොත් බලන්න කිලෝ එකක් බර උකුස්සෙක් අහසේ එක තැන රැඳී ඉන්නේ අත්තටු සැලීමෙන් වාතය විස්ථාපනය කිරීමෙන්. අත්තටු වල ක්ෂේත්‍රඵලය දෙනවා වර්ග මීටර 3යි. වාතයේ ඝනත්වය දෙනවා. කුරුල්ලා වාතය විස්ථාපනය කරන ප්‍රවේගය. දැන් මේවා ගැටලු කීපයක් අපි රචනා ප්‍රශ්න වල හැදුවා. අර අපි ඔයගලන්ට මතක ඇති අපි හෙලිකොප්ටරයක ගානක් හැදුවා. හෙලිකොප්ටරයේ රෝටරේ නැත්නම් භ්‍රමකය කැරගෙනකොට ඒක පල්ලෙහාට වාතය තල්ලු කරලා තමයි හෙලිකොප්ටරය අහස රැඳිලා තියෙන්නේ. ඒ මූල ධර්මයමයි කිසිම වෙනසක් නැහැ. මේ කුරුල්ලා මේ උකුස්සා අහස රැඳිලා ඉන්නේ ඒ විදිහට වාතය තල්ලු කරලා. දැන් මේකට අදාළ වන මූල ධර්මය වෙන්න මේ විදිහයි. මේකට අදාළ වෙන මූල ධර්මය අපි අර හදන ගණන් වලදී යම් අවබෝධයක් මතකයක් තියෙන්න ඕනේ. දැන් මේ වගේ ක්ෂේත්‍රඵලයක් යටතේ A කියන වෙන්න මේ වගේ ක්ෂේත්‍රඵලයක් යටතේ යම් තරලයක් අපි තල්ලු කරනවා නම් v කියන ප්‍රවේගයෙන් තප්පරයකට තල්ලු කරන තරල පරිමාව AV තරලයේ ඝනත්වය ρ නම් තප්පරයකට තල්ලු කරන තරලයේ ස්කන්ධය AV ρ මේ තරලයට ලැබෙන ගම්ම්‍යතාවය ගන්න ස්කන්ධය නැවත ප්‍රවේගයෙන් වැඩි කරන්න. ඒ අනුව මේ තරලයේ ගම්ම්‍යතාවය වෙන්නේ පල්ලෙහාට තප්පරයකදී තල්ලු වෙන තරලයේ ගම්ම්‍යතාවය වෙන්නේ AV වර්ගය ρ. AV වර්ගය ρ. එතකොට තප්පරයකදී තරලයට ලැබෙන ගම්ම්‍යතාවය කියන්නේ තරලයේ ගම්ම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එතකොට තරලයේ ගම්ම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ තරලය මත යෙදෙන බලය මේ ක්ෂේත්‍රඵලයෙන්. දැන් මෙතන එක්ක මේ හෙලිකොප්ටරයක අත්තටුව වෙන්න පුළුවන් නැත්නම් වතුර විදින බටයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ උකුස්සා වෙන්න පුළුවන්. එතකොට උකුස්සාගේ අත්තටුව වල ක්ෂේත්‍රඵලය තමයි මෙතනට එන්න ඕනේ. දැන් මෙතන කියන මේ සූත්‍රය අපි ආදේශ කරමු. දැන් මේ ලැබිලා තියෙන්නේ තප්පරයකදී තල්ලු වන වාතයේ ස්කන්ධය වැඩි කෙරුවා වාතයේ ප්‍රවේගයෙන් v වලින්. එතකොට තප්පරයකදී වාතයට ලැබෙන ගම්ම්‍යතාවය, ඒ කියන්නේ වාතයේ ගම්ම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒක උකුස්සාගේ අත්තටු වලින් වාතය මත යෙදෙන බලයට සමානයි. එහෙනම් වාතෙන් උකුස්සා මත යෙදෙන බලයත් ඒකට සමාන වෙනවා. දැන් කුරුල්ලා එක තැන ඉන්න නම් මේ කුරුල්ලා අත්තටු සලලා වාතය මත යොදන බලය කුරුල්ලාගේ බරට සමාන වෙන්න ඕනේ. ඒතර කුරුල්ලා වාතය මත බලයක් යොදනකොට වාතයෙන් කුරුල්ලා මත බලයක් එනවා. ඊට සමාන ප්‍රතිවිරුද්ධනේ. අන්න ඒතර ඒ බලෙන් තමයි කුරුල්ලා අහසේ මේ එක තැන රැඳිලා ඉන්නේ. එතකොට දැන් මෙතන අපි ආදේශ කරොත් එහෙම මේක තමයි එතකොට බලය. මේක තමයි බලය. එතකොට මේ තියෙන්නේ කුරුල්ලාගේ අත්තටු වලින් වාතය මත යෙදෙන බලය. එහෙනම් ඊට සමාන විරුද්ධ බලයක් වාතෙන් කුරුල්ලාගේ අත්තටු මත යෙදෙනවා. ඒක උගේ බරට සමාන වෙන්න ඕනේ. එහෙනම් වෙන්න ඕනේ මොකද්ද? AV වර්ගය ρ සමාන වෙන්න ඕනේ කුරුල්ලාගේ ස්කන්ධය වැඩි කිරීම ගුරුත්ව තොරණ mg වලට. කුරුල්ලාගේ බරට. දැන් ආදේශ ක්‍රම බලන්න. A කියන්නේ කීයද? 3යි. වර්ග මීටර. SI ක්‍රමයේ එකක දාන්න. ρ කියන්නේ වාතයේ ඝනත්වය. මෙතන තල්ලු වෙන වාතය, තරලයේ ඝනත්වය, වාතයේ ඝනත්වය 1.2යි. v තමයි හොයන්න තියෙන්නේ. බලන්න v හොයන්න තියෙන්නේ. v වර්ගය. එතකොට A ρ v වර්ගය සමාන mg. කුරුල්ලාගේ ස්කන්ධය කිලෝ 1යි. එතකොට නිව්ටන් 10යි. 1යි g. දැන් v වර්ගය කියන්නේ මොකද්ද? v වර්ගය කියන්නේ 10 බෙදීම මෙතන 3 වැඩි කිරීම 1.2 කියන්නේ 3.6යි. 12 වරක් 3 36යි. එතකොට දැන් බලන්න මේක මේ v වර්ගය. දැන් මේක අපි උඩයි යටයි 10න් වැඩි කරොත් මේ උඩ 100 වෙනවා
හරය 36 වෙනවා. මම මෙහෙම කළේ මේක පූර්ණ වර්ගයක් විදිහට ගන්න ලේසි හින්දා. v වර්ගය මේක නම් v කියන්නේ මේකේ වර්ගමූලය. එතකොට v කියන්නේ 100 වර්ගමූලය 10යි 36 වර්ගමූලය 6යි. ඒ අනුව මෙතන එන්න ඕනේ 5 බෙදීම 3. 10 බෙදීම 6 5 බෙදීම 3 දෙවෙනි එකයි උත්තරේ. දෙවෙනි උත්තරය අපිට හම්බෙලා තියෙනවා. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. ඇණයක තුඩෙහි ක්ෂේත්‍රඵලය දීලා තියෙනවා. ඇණයක් මේ මිටියෙන් ගහනවා. මිටියකින් යම් වේගයකින් ගහලා එතකොට මිටිය වේගෙන් ඇවිල්ලා ඇනේ හිසේ වදිනවා. ඇනේ තුඩේ ක්ෂේත්‍රඵලය බොහොම පොඩි. දැන් මේ ඇනේ තුඩට පුළුවන් සවිමත් ලීයක් හෝ සවිමත් පෘෂ්ඨයක් පසා කරගෙන යන්න. එහෙම වෙන්නේ ඒක එහෙම වෙන්නේ මේ ඇනේ තුඩ මත ලොකු පීඩනයක් එදෙනවා. දැන් මේ තියෙන්නේ එතකොට ඇනේ නම් මේ තියෙන්නේ මේ මම මෙතන අඳින්නම්. මේ තියෙන ඇනේ නම් මේ ඇනේ තුඩ දැන් මේකට මේ මිටියෙන් පහර දෙනවා. මේ මිටියෙන් පහර දෙනවා. මේ මිටියෙන් වේගයෙන් පහර දෙනකොට ඒ පහර වැදිලා මේ තුඩ මේ පෘෂ්ඨය පසා කරගෙන යන්න ඕනේ. ඒකනේ වැඩි. එතකොට කිලෝ 2ක් බර මිටියක්. මේකේ ස්කන්ධය කිලෝ 2යි. ස්කන්ධය කිලෝ 2යි. මේක එනවා කොච්චර ප්‍රවේගයෙන්ද? මේක එනවා 3ක ප්‍රවේගයෙන්. ඔක්කොම SI ක්‍රමයේ ඒකක. ප්‍රවේගය 3යි ms ඍණ 1. ඇවිල්ලා එන හිසේ ගැටෙනවා. ගැටුම නිසා තප්පර 0.2 කාලයක් තුල ඇණය ගිලා බහිනවා. ඒතර මේ ඇණය ගිලා බහිනවා තප්පර 0.2 කාලයක්. ඒතර පොඩි කාලයක්. කාලය අපි ඩෙල්ටා t කියමු පොඩි කාලයක් හින්දා 0.2යි. 0.2 කාලය තුල ඇණය ගිලා බහිනවා නම් ඇණ තුඩේ පීඩනය අහන්නේ. දැන් මේකේ වෙන්නේ මොකද්ද? මේ මිටිය ඇවිල්ලා ඇණ හිසේ වැදිලා මේක ගිලා බහින්නේ තප්පර 0.2යි. ඒ කියන්නේ ඊට පස්සේ නවතිනවා. ඇනේ නවතිනවා තප්පර 0.2ක් ගිලා බහිලා. එතකොට මිටියත් නවතින්න ඕනේ තප්පර 0.2. දැන් මිටියේ ගම්මිතාවය කීයද? මිටියේ ආරම්භක ගම්මිතාවය අපි m1 කිව්වොත් මිටියේ ආරම්භක ගම්මිතාවය m1 කිව්වොත් ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගයනේ 3 වරක් 2 6යි. ආරම්භක ගම්මිතාවය 6යි. මිටියේ අවසාන ගම්මිතාවය මිටිය නවතිනවනේ 0යි. එතකොට මිටියේ ඇති වෙන ගම්මිතා වෙනස කීයද? අපි ලකුණ බලන්න ඕනේ මේ බලයේ ඇනෙන් මිටිය මත මේ පැත්තට මිටියෙන් ඇනේ මත අනිත් පැත්තටනේ. ඩෙල්ටා m මිටියේ ගම්මිතා වෙනස වෙන්නේ 6.06යි. මිටියේ අවසාන ගම්මිතා 0 කිව්වේ ඇනේ ගිලා බහැලා නවතිනවා නම් මිටියත් නවතින්න ඕනේ. මිටිය දිගටම යන්නෙත් නැහැ නේ. එතකොට මෙන්න මිටියේ ගම්මිතා වෙනස 6යි. ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ බලය. එහෙනම් බලය කියන්නේ ගම්මිතා වෙනස බෙදීම කාලය. ගම්මිතා වෙනස බෙදීම කාලය. ගම්මිතාව වෙනස් වෙලා තියෙනවා 6කින් කොච්චර කාලයකදීද? 0.2ක කාලයකදී. එහෙනම් බලය කීයද? 60 බෙදීම 2. 6 බෙදීම 0.2 කියන්නේ 60 බෙදීම 30යි නිව්ටන්. 60 බෙදීම 2 නිව්ටන් 30යි. මේ බලය යෙදෙනවා ඇණ තුඩේ ක්ෂේත්‍රඵලය මත. ඒතකොට පීඩනය කියන්නේ මොකද්ද? පීඩනය අහන්නේ ඇණ තුඩේ. පීඩනය කියන්නේ බලය බෙදීම ක්ෂේත්‍රඵලය. පීඩනය මම P කියන්නම්. පීඩනය P කිව්වොත් P කියන්නේ බලය බෙදීම ක්ෂේත්‍රඵලය. ඇණ තුඩේ ක්ෂේත්‍රඵලය මේ බලය බෙදන්න ඕනේ. බලය නිව්ටන් 30යි. ඇණ තුඩේ ක්ෂේත්‍රඵලය කීයද? 3 වැඩි කිරීම 10.4 වර්ග සෙන්ටිමීටර. 3 වැඩි කිරීම 10.4 වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර වර්ග මීටර කරන්නේ කොහොමද? දැන් මේක වර්ග මීටර වලින් දාන්න ඕනේ. අපි SI ක්‍රමයේ ඒකක වලට එන්න එපේ. වර්ග මීටර වර්ග සෙන්ටිමීටර වර්ග මීටර කරන්න වර්ග මීටරයක තියෙනවා මේ පැත්තට සෙන්ටිමීටර 100ක් මේ පැත්තට සෙන්ටිමීටර 100ක්. ඒතර ඒකේ තියෙන වර්ග සෙන්ටිමීටර 100 වැඩි කිරීම 100 කියන්නේ 10.4 බලයක්. එතකොට මේක අපි වර්ග සෙන්ටිමීටර වර්ග මීටර කරන්න ආයිමත් 10.4 බලයෙන් බෙදන්න ඕනේ. ඒ කියන්නේ 10.4න් වැඩි කරන්න ඕන. එතකොට වර්ග සෙන්ටිමීටර වර්ග මීටර කරන්න 10.4න් වැඩි කරන්න ඕනේ. නැත්නම් 10000න් බෙදන්න ඕනේ. මොකද වර්ග මීටර එක වර්ග සෙන්ටිමීටර 10000ක් තියෙනවා. දැන් මෙතන මොකක්ද එන්නේ? මෙතන උඩ 10ක් එනවා. මේ 3යි බෙදුනම උඩ 10ක් එනවා. මේ 3 අපි හිතෙන් බෙදමු. කෙටි ප්‍රශ්නනේ. එතකොට 10 බෙදීම මෙතන 10.8 10.8 මේ 10.8 උඩට යනකොට ධන 8 වෙනවා. ධන 8 වෙනවනේ. එතකොට 10 ධන 8 වැඩි කිරීම 10 ඒ අනුව පීඩනය අපිට එනවා 10.9 බලය කියලා. බලන්න හරිද කියලා.
10 9 බලය 10 ඍණාට උට්ට වෙන ධනාට වැඩි කිරීම 10 10 9 බලය වර්ග මීටරයට නිව්ටන්. මොකද අපි බලය ගත්තේ නිව්ටන් වලින් මේක නිව්ටන් බලය එතකොට මේක නෙමෙයි මෙන්න මේ බලය. මේ තියෙන මම දාලා තියෙන බලය නිව්ටන්. ඒතර බලය නිව්ටන් වලින් අරන් ක්ෂේත්‍රඵලය වර්ග මීටර වලින් අරන් බෙදපුවම අපිට එන්නේ වර්ග මීටරයට නිව්ටන්. ඒ කියන්නේ පැස්කල් කියන ඒකකය. ඔබ සාමාන්‍ය පෙළ පීඩනය වැනීමේ ඒකකයක කරලා තියෙනවා පැස්කල්. එතකොට මේක 10 9 බලයක් වෙනවා පැස්කල් P capital P simple A. capital P simple A. මෙන්න මේක උත්තරේ. හැබැයි මෙන්න මේ ඒකක මුද්‍රණයේ පොඩි වැරද්දක් තියෙනවා. capital P simple A කියලා එන්න ඕනේ පැස්කල් කියන ආගේ එනකොට මේ ඔක්කොම උත්තරවල උත්තරේ 4 ඒක උත්තරේ අපි ගත්ත එක හරි. සෝපානයක් දැන් විදුලි සෝපාන උත්තෝලක ලිෆ්ට් එකක්ම තමයි මේ කියන්නේ. හරි. එතකොට විදුලි සෝපානයක පතුලේ පාපන්දුවක් තියෙනවා මේ වගේ. සෝපානයක පතුලේ පාපන්දුවක් තියෙනවා. සෝපානයේ G වලට වඩා වැඩි ත්වරණයකින් පහළට චලනය වීමට පටන් ගන්නවා. එතන පහළට චලනය වීමට පටන් ගන්නවා. පහත සඳහන් රූප අතුරින් කුමක් දිගු කාලයකට පසු සෝපානය තුල බෝලයේහි පිහිටීම පෙන්눔 කරයි. දැන් ලිෆ්ට් එකක් ඇතුලේ තියෙනවා බෝලයක්. ඒතර ලිෆ්ට් එක පල්ලෙහාට යන්න පටන් ගන්නවා ගුරුත්ව ත්වරණයට වැඩි ත්වරණයකින්. දැන් ලිෆ්ට් එක ගුරුත්ව ත්වරණයට වැඩි ත්වරණයකින් යන්න ගත්ත ගමන් මොකද වෙන්නේ? දැන් ලිෆ්ට් එක අපි හිතමු 2g ත්වරණයෙන් පල්ලෙහාට යනවා කියලා. ලිෆ්ට් එක පල්ලෙහාට යනවා 2g ත්වරණයෙන්. හැබැයි මේ බෝලය නිකම් පතුලේ නම් තිබුණේ මේ වගේ. බෝලේ පතුලේ නම් තිබුණේ මොකද වෙන්නේ දැන්? ලිෆ්ට් එක බෝලෙන් වෙන් වෙනවා. ලිෆ්ට් එක යනවා බෝලයට වැඩි වේගෙන්. මොකද බෝලයට වැටෙන්න මේ බෝලෙට පල්ලෙහාට බෝලේ නිකන් අතෑරියොත් පල්ලෙහාට ගුරුත්ව ත්වරණයෙන් වැටෙන්නේ. ගුරුත්ව ත්වරණයට වැඩි ත්වරණයෙන් බෝලේ පල්ලෙහාට වැටෙන්න නම් බෝලය මත අසමතුලිත බලයක් යෙදෙන්න ඕනේ බරට අමතර තව උඩින්. නමුත් බෝලය ගැට ගහලා නැහැ ලිෆ්ට් එකට. ඒ නිසා බෝලය මත පල්ලෙහාට අමතර බලයක් යෙදෙන්න බෑ. බෝලය අලවලත් නැහැ, ගැට ගහලත් නැහැ. නේ එතකොට බෝලයට අර මේ ලිෆ්ට් එකේ වැඩිපුර ත්වරණය Gට වඩා ලබා ගන්න පල්ලෙහාට බලයක් යොදා ගන්න විදියක් නැහැ. එතකොට වෙන්නේ බෝලේ තියෙද්දි ලිෆ්ට් එක යනවා. බෝලේ තියෙද්දි කිව්වට බෝලේ වැටෙනවා ගුරුත්ව ත්වරණයෙන්. මේ බෝලේ වැටෙනවා ගුරුත්ව ත්වරණයෙන්. ලිෆ්ට් එක ඊට වැඩි ත්වරණයෙන් යන හින්දා මේ පතුලේ තිබුණු බෝලය තියලා ලිෆ්ට් එක යනවා. සාපේක්ෂව ලිෆ්ට් එකේ ත්වරණය වැඩි යනවා. එතකොට දැන් ලිෆ්ට් එකේ වේගය වැඩි හින්දා හොම ගිහිල්ලා එක මොහොතක් එනවා ලිෆ්ට් එකේ උඩ වහලේ. ලිෆ්ට් එකේ උඩ වහලේ ගැටෙනවා මේක. වහලේ ගැටුණාට පස්සේ වහලෙන් පුළුවන් බරට අමතරව අන්න ස්පර්ශක බලයක් කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාවක් පල්ලෙහාට බෝලය මත එන්න පුළුවන්. ඒ අභිලම්බ ප්‍රතික්‍රියාවත් බරට එකතු වුණාටම බෝලයටත් දැන් ලිෆ්ට් එකේ ත්වරණයෙන් 2g නම් 2g වලින් යන්න පුළුවන්. එහෙනම් දිග කාලයක් ගත වෙන්න කාලය සෑහෙන්න තියෙනවා නම් මෙන්න මේ උත්තරේ එන්න ඕනේ ලිෆ්ට් එක මේ වහලේ වැඩිලා උඩ වහලෙන් එන ප්‍රතික්‍රියා බලයත් එකතු කරගෙන ඌමනා බලය ලබාගෙන වහලෙන් එයාටත් ත්වරණය වෙන්න පුළුවන්. උත්තරේ 4. මේ රූපය පෙන්වලා තිනවා ස්කන්ධ M1 M2. පොළවේ ගැටීමට මොහොතකට පෙර ඕනෑම ස්කන්ධයක වේගය දෙනු ලබන ප්‍රකාශය කුමක්ද? මෙතන M1 විශාලයි M2. මේ M1 විශාලයි M2 නම් මේක පල්ලෙහාට යන්න ඕනේ. මේක උඩට යන්න ඕනේ නේ. වැඩි බර අඩු බරත් ඇදගෙන පල්ලෙහාට යනවා. දැන් මේ පද්ධතියේ ත්වරණය ඉස්සෙල්ලා අපි හොයාගමු. පද්ධතියේ ත්වරණය කොහොමද එන්නේ? මේ වගේ ගැටලුවක මතක තියාගන්න මේ ආතති මේ දෙකම පද්ධතියක් විදියට ගත්තොත් දැන් අපි කෙටි ප්‍රශ්නයක් විදියට හදන්න ඕනේ. මේ දෙකම පද්ධතියක් විදියට ගත්තොත් එන්නේ මේ ආතති බල කැපිලා යනවා. මෙන්න මේ ආතති බල මේක මේ TT කැපිලා. අපි ගන්න ඕනේ සුමට කප්පි සැහැල්ලු අවිතන්‍ය තන්තු එහෙම ගත්තාම ආතති බල කැපිලා යනවා. එතකොට මෙහෙමයි වෙන්නේ. මේ පද්ධතිය ත්වරණය වෙන්න උදව් කරන බලය මොකද්ද? මේ M1 වැඩි බර M1G තමයි උදව් කරන්නේ. එතකොට ත්වරණයට උදව් කරන බලය M1G. මෙයා පල්ලෙහාට යනවා ඒක උදව් කරගෙන. මෙයා උඩට යනකොට M2G ඒකට බාධාවක්. එතකොට මේ බාධාව අඩු කරමු අපි. එතකොට ත්වරණයට උදව් කරන මුළු බලය වෙන්නේ M1G ඍණ M2G. උදව් කරන බලයෙන් බාධා කරන බලය අඩු කරන්න.
ඝර්ෂණාරම්භයකුත් නැහැ. ආතති බල කැපිලා යනවා. මේ තියෙන්නේ බලය. මේ බලය ත්වරණය වන මුළු ස්කන්ධයෙන් දැන් ත්වරණය වන මුළු ස්කන්ධේ m1 ධන m2. ත්වරණය වන මුළු ස්කන්ධයෙන් බෙදුවොත් එනවා මෙන්න පද්ධතියේ ත්වරණය. මොකද ත්වරණය කියන්නේ බලය බෙදීම ස්කන්ධය. F සමානයි ma නම් A කියන්නේ F බෙදීම m. දැන් අපි මෙතන කළේ මේ සමීකරණ එකපාර පාවිච්චි කරලා. මේවා ලියන්න නැතුව ඕගොල්ලෝ ඔළුවෙන් මේක කරන්න ඕනේ. නැත්නම් විනාඩි දෙකකින් මේක කරන්න බෑ. එතකොට වැඩි බරෙන් අඩු බර අඩු කරලා මුළු ස්කන්ධයෙන් බෙදන්න. වැඩි බරෙන් අඩු බර අඩු කරලා මේ වගේ ගැටලු වල මේවා ඉතා සරල ගැටලු මේ වගේ ගණන් ඕන තරම් එනවා. මම රචනා ප්‍රශ්න වලටත් හැදුවා. දැන් මේක කෙටි ප්‍රශ්නයක් හැටියට හදනකොට ත්වරණය ඇති කරන බලය වෙන්න ගන්න වැඩි බරෙන් අඩු බර අඩු කරලා මුළු ස්කන්ධයෙන් බෙදන්න. වැඩි බර m1g අඩු බර m2g. මේකෙන් මේක අඩු කරලා මුළු ස්කන්ධ මේ ත්වරණය. එතකොට මේක ත්වරණය වෙන්න පටන් ගන්න ඔන්න මෙන්න මේ ත්වරණයෙන් තමයි මෙහෙම අතෑරියම යන්න පටන් ගන්න. කොච්චර දුර යන්න තියෙනවද? d කියන දුරක් යන්න තියෙනවා. එතකොට අහන්නේ වේගය. කියන්නේ ඉතින් ප්‍රවේගය. අපි මේ ඕනම වස්තුවකට දැම්මොත් v වර්ගය සමානයි වෙන v හොයන්න තියෙන්නේ u වර්ගයේ බිඳුවයි. මේ නිශ්චලතාවයෙන් පටන් ගන්න. මේ තියලා අතාරිනවා. u වර්ගයේ බිඳුවයි. v වර්ගය සමානයි u වර්ගය ධන 2යි මෙන්න ත්වරණය. මේකෙන් g එළියට ගන්න පුළුවන්. g එළියට ගත්තොත් m1 ඍණ m2 m1 ඍණ m2 බෙදීම m1 ධන m2. ඔහොමනේ එන්නේ. එතකොට v වර්ගය සමානයි u වර්ගය මේක පටන් ගන්න බිඳුව. මේකට අපි චලිතය පිළිබඳ සමීකරණ දානවා. u වර්ගය ධන 2යි මෙන්න ත්වරණය. මේක තමයි මේ පද්ධතියට එන ත්වරණය. මේ යට යන්නේ ත්වරණය. 2යි fs යන්න තියෙන දුර ප්‍රමාණය d. අන්න. එහෙනම් v කියන්නේ මෙන්න මේකේ වර්ගමූලය වෙන්න ඕන. බලමු මේ වගේ සමීකරණයක් තියෙනවද කියලා. 2යි gd m1 ඍණ m2 බෙදීම m1 ධන m2 එන්න ඕන. m1 ධන m2 එන්න ඕන. 2යි gd අපි බලමු හරිය මේක. මේකේ දැන් උත්තරේ 3 කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ පොඩි වැරද්දක් තියෙනවා. මෙතන m1 ධන m2 වෙන්න ඕන. මුද්‍රණ දෝෂයක් එතන තියෙන්නේ. මෙතන m1 ධන m2 වෙන්න ඕනේ. මෙන්න මේකයි උත්තරේ. 2යි gd වරහන් ඇතුලේ m1 ඍණ m2 බෙදීම m1 ධන m2 මේ මුළු එකේ භාගය බලය. දැන් මේ v වර්ගයනේ. v වර්ගය කියන්නේ මේක නම් v කියන්නේ මෙන්න මේකේ භාගය බලයනේ. වර්ගමූලයනේ. කෙටි ප්‍රශ්නයක් හින්දා මම දැන් දිගටම ලියන්නේ හැලී. එතන v කියන්නේ මෙන්න මේක 2යි gd වැඩි කිරීම m1 ඍණ m2 යටට අනිවාර්යෙන් m1 ධන m2 එන්න ඕනේ. මෙන්න මේක හරි උත්තරේ මෙතන දාන්න ලකුණ ආවොතින් උත්තරේ මේ 3 තියලා තියෙන එකයි තුන්වෙනි එක 5. දැන් මේකේ 300ක වේගයෙන් තිරස්ව යන උණ්ඩයක් අචල ලී කුට්ටියක වැදිලා ඒක ඇතුළට සෙන්ටිමීටර 4.5ක් ගිලා බහැලා නවතිනවා. උණ්ඩේ මන්දනය ඒකාකාරයි. ඒ කියන්නේ ඒකාකාර මන්දනයක් තියෙන්නේ කියලා අරගෙන කුට්ටිය මගින් උණ්ඩය මත යෙදෙන බලය හොයන්න තියෙනවා. මේ වගේ පංගොක් කාලවට වැඩි ලේසි මේක කෙටි ප්‍රශ්නයක් විදිහට හදනවා නම් මේක මේ විදිහට හදන එක වැඩි ලේසි වෙන්න පුළුවන්. ඒ කියන්නේ බලය කියත් බලයනේ අහන්නේ. එතකොට ලී කුට්ටිය මත යෙදෙන බලය සමානයි ලී කුට්ටියෙන් උණ්ඩය මත යෙදෙන බලයට. උණ්ඩය මත යෙදෙන බලය සමාන වෙනවා උණ්ඩයේ ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. එතකොට මේ ගම්‍යතාව වෙනස උණ්ඩයේ ඇති වූ ගම්‍යතාව වෙනස මේ ක්‍රියාවේදී ඒ සඳහා ගත වූ කාලයෙන් බෙදමු අපි. ගම්‍යතාව වෙනස ඩෙල්ටා m කාලය ඩෙල්ටා t නම් ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය නැත්නම් ඒකක කාලයක ඇති වුණ ගම්‍යතාව වෙනස ගත්තාම SI ක්‍රමයේ ඒකක වලින් කෙලින්ම මේක බලයට සමාන වෙනවා. දැන් උණ්ඩයේ ඇති වෙන ගම්‍යතාව වෙනස කීයද බලන්නකෝ. කලින් තිබුණා 300ක ප්‍රවේගයක්. ඒ නිසා ගම්‍යතාවයක් තියෙනවා 300 වැඩි කිරීම ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගයනේ මේ ප්‍රවේගය ස්කන්ධය 10යි. 10 වැඩි කිරීම 10 ඍණ 3. ඒ ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න. ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න කිලෝග්‍රෑම් එක ග්‍රෑම් 1000ක් තියෙනවා. එතකොට 1000න් බෙදුවා. 10 ඍණ 3ෙන් බෙද කෙරුවා. දැන් මේ තියෙන්නේ උණ්ඩේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය ආරම්භයේදී. එතකොට ආරම්භක ගම්‍යතාව. අවසාන ගම්‍යතාව බිඳුවයිනේ. ලියන්න දෙයක් නැහැ නවතිනවා ගිහිල්ලා.
ඒතර ප්‍රවේගයේ බිඳුව වෙනකොට ගම්‍යතා බිඳුවයි මේක තමයි උණ්ඩේ ඇති වෙන ගම්‍යතා වෙනස. මේ ගම්‍යතා වෙනස ඇති වෙන ගත වුණු කාලය කොහොමද හොයන්නේ? කාලය මෙහෙමයි. මේ උණ්ඩය 300ක ප්‍රවේගයෙන් ගිහිල්ලා මෙන්න ඒ කියන්නේ උණ්ඩේ ආරම්භක ප්‍රවේගය 300යි 4 සෙන්ටිමීටර ගිහින් නවතිනවා. ඒ කියන්නේ අවසාන ප්‍රවේගය උණ්ඩේ බිඳුවයි. ඒතර මේ බ්ලී කුට්ටිය තුල චලනයේදී උණ්ඩේ සාමාන්‍ය ප්‍රවේගය කීයද? උණ්ඩේ සාමාන්‍ය ප්‍රවේගය මේ 300 ධන සාමාන්‍ය ප්‍රවේගය කියන්නේ ආරම්භක ප්‍රවේගය ධන අවසාන ප්‍රවේගයේ බෙදීම දෙක. මතකද? v ධන u බෙදීම දෙක. දැන් මේවා හිතෙන් කරන්න ඕනේ. ආරම්භක ප්‍රවේගය u 300යි අවසාන ප්‍රවේගය බිඳුවයි 300 ධන බිඳුව බෙදීම දෙක කියන්නේ 150යි. එතකොට උණ්ඩේ සාමාන්‍ය ප්‍රවේගය 150යි. එතකොට මේ උණ්ඩය මේක ඇතුලේ ගමන් කරන කාලය ගන්න පුළුවන් විස්ථාපනය සාමාන්‍ය ප්‍රවේගයෙන් බෙදලා. විස්ථාපනය සෙන්ටිමීටර 4.5යි. සෙන්ටිමීටර 4.5යි කියන මීටර නම් 4.5 වැඩි කිරීම 10 ඍණ 2 සෙන්ටිමීටර මීටර කරන්න 100ෙන් බෙදන්න ඕනේ. 10 ඍණ 2ෙන් වැඩි කරුවා. මෙන්න මේ උණ්ඩේ විස්ථාපනය. ඒතර විස්ථාපනය සාමාන්‍ය ප්‍රවේගයෙන් බෙදුවොත් කාලය එන්න ඕනේ. සාමාන්‍ය ප්‍රවේගය තප්පරයට මීටර 150යි. ආරම්භක ප්‍රවේගය 300යි අවසාන ප්‍රවේගය 0යි. ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න. ඒකට සාමාන්‍ය ප්‍රවේගය නම වෙන මේක තමයි බලය. ඒතර මේක සුළු කරගත්තොත් ඔයගලන්ට උත්තරේ එන්න ඕනේ. ඉතින් මේක හදන්න පුළුවන් ක්‍රම කීපයක්ම තියෙනවා. මේක ක්‍රමයක්. එතකොට අපි බලමු මේක සුළු කරගත්තොත් මොකක්ද වෙන්නේ කියලා ඉවරලා. 300 වැඩි කිරීම මෙතන 10 ඍණ 3යි මේ 10යි සුළු වුණාම එන්නේ 10 ඍණ 3යි 10 සුළු වුණාම 10 ඍණ 2ක් එනවා. එතකොට ඒ 10 ඍණ 2යි මේ බිංදු 2යි කැපිලා යනවා. මේ බලන්න. මෙතන 10 ඍණ 2ක් වෙනවනේ මේ 10න් වෙනවා. මෙතන 10 ධන 2ක් එක්ක ඒක කැපිලා යනවා. එතකොට උඩ ඉතුරු වෙන්නේ 3ක්. මේක සමානයි 3. උඩ ඉතුරු වෙනවා 3ක්. මේක. බෙදීම 4.5 වැඩි කිරීම 10 ඍණ 2. මේ 10 ඍණ 2 උඩට යනකොට 10 ධන 2ක් වෙනවා. නෑ මේ 150 උඩට අපි ගෙනියන්න ඕනේ. 150 උඩට ගෙනියන්න. මේක හරියනේ තියෙන්නේ. ඒක අපිට උඩට ගෙනියන්න පුළුවන්. එතකොට මේක බෙදනකොට මේ පදේ උඩට යනවා. එතකොට දැන් උඩ ඉතුරු වෙන්නේ 3ක්. මේ 150 උඩට යනවා. යට ඉතුරු වෙන්නේ මොකද්ද? 4.5 වැඩි කිරීම 10 ඍණ 2. මේ 10 ඍණ 2 උඩට යනකොට 10 ධන 2ක් වෙනවා. 10 2 බලය. ඔහොමනේ එන්නේ. එතකොට මෙන්න මේක සුළු කරගන්නයි තියෙන්නේ දැන්. එතකොට 3 වැඩි කරුවොත් 150න් 450යි. 450 4.5න් බෙදුවොත් 100යි. බලන්න හරිද කියලා? 3 වැඩි කිරීම 150 450නේ. 4.5න් බෙදුවොත් 450 කීයක් දෙන්නේ? 100ක් එනවා. එතකොට මේක ආයේ 10 2 බලයකින් වැඩි වෙනවා. වැඩි කිරීම 10 2 බලය. එතකොට මෙතන 10 වර්ගයයි මෙතන 10 වර්ගයයි 10 4 බලය කියන මෙන්න මේ 4 වෙනි එකයි උත්තරේ. එහෙම නැත්නම් මේක මෙහෙම තව විදිහකට හොයන්න පුළුවන්. උණ්ඩේ චලිතයට සමීකරණ ලියලා v වර්ගය සමානයි u වර්ගය ධන 2යි as කියන එකෙන් ඔයගලන්ට පුළුවන් එතනින් a හොයන්න ත්වරණය. උණ්ඩේ ත්වරණය හොයන්න පුළුවන්. උණ්ඩේ ත්වරණය හොයලා ඊට පස්සේ f සමානයි m දාලා බලය හොයන්න පුළුවන්. ක්‍රම ගණනාවක් තියෙනවා. මම මේක කෙටි ක්‍රමයක් මෙතන ලිව්වේ. මේක හදා ගන්න පුළුවන්. දී ඇති රූපේහි කුට්ටි මත ක්‍රියා කරන ඝර්ෂණ බල ගණන් ගන්න බෑ. يعني ඝර්ෂණයෙන් තොර චලිතයක් තියෙන්නේ. එතකොට යෝජිත බලය මේක ඇදගෙන යන දාලා තියෙන බලයක් F නම් සම්බන්ධ කිරීම සඳහා යොදාගෙන ඇති තන්තුවේ ආතතිය මොකද්ද? මෙන්න F කියන බලයක් දාලා මේක අදිනවා. මේ තන්තුවේ ආතතිය අහන්නේ. මේක T නම් මේ තන්තුවේ ආතතිය අහන්නේ. ඉතින් මේ වගේ එක ත්වරණය මොකද්ද? මුළු බලය මේ පද්ධතිය ගන්නකොට මේ ඇතුලේ බල මේව කැපිලා යනවා. පද්ධතිය මත මේ පැත්තට දෙන අසමතුලිත මුළු බලය F. එතකොට ත්වරණය ගන්න පුළුවන් පද්ධතිය කෙලින්ම මේ පද්ධතිය මත දෙන බලය තිරස් අතට. එතකොට මේ සිරස් බල අපි ලකුණු කරන්න ඕනෙත් නෑ. ඒවා එන්නේ නෑ මේ පැත්තට බිඳුවයි. අපි හදපු රචනා ප්‍රශ්නත් එක්ක මතක් කරගත්තොත් මේ සිරස් බල ලකුණු කරන්න ඕනේ නෑ මේ කෙටි ප්‍රශ්නේ. තිරස් අතර තියෙන එක බලය අසමතුලිත බලය F. ඝර්ෂණ බල නැහැ. මේක බෙදන්න ත්වරණය වන මුළු ස්කන්ධයෙන් ත්වරණයට උදව් කරන මුළු බලය F නම් මුළු ස්කන්ධය m එක ධන m දෙක නම් මේ තියෙන්නේ ත්වරණය. බලයේ ස්කන්ධයෙන් බෙදුවා. පද්ධතියට මුළු බලය F
ස්කන්ධය m1 ධන m2. එතකොට තන්තුවේ ආතතිය ගන්න දැන් ඊළඟට මෙන්න මේ m1ට ලියන්න f සමාන m මේකට. m1ට f සමාන m ලිව්වොත් m1 මත යෙදෙන එකම බලය t. ආතතිය. ඒක සමාන වෙන්න ඕනේ m1 ස්කන්ධය m1 වැඩි කිරීම ත්වරණය. මේ තියෙන ත්වරණය පද්ධතිය. එතකොට m1 f බෙදීම m1 ධන m2. මෙච්චරයි. මේ තියෙන ආතතිය. එතකොට මේ උත්තරේ තියෙනවා මෙතන 4 වෙනි එක m1 f බෙදීම m1 ධන m2 මේකයි උත්තරේ. මෙතන මේ ABC හැම කප්පියක්ම සැහැල්ලු ඝර්ෂණ රහිත වේ. කැපිටල් M ස්කන්ධයේ රළු මේසයක් මත නිශ්චලතාවයේ ඇති අතර සිම්පල් M ස්කන්ධයේ රූපයේ පෙන්න පරිදි C මගින් නිදහස්ව එල්ලා ඇත. සිම්පල් M ස්කන්ධය F ත්වරණයකින් පහළට ගමන් කරන විට වම් දිශාවට මේ කැපිටල් M මත යෙදෙන ඝර්ෂණ බලය අහන්න. එතකොට දැන් මේක නිශ්චලව තියෙනවා. මේ ස්කන්ධයේ රළු මේසයක් මත නිශ්චලව තියෙනවා. මේක අතෑරියාම මේ කියන විදිහට මේක අතෑරියාම මෙන්න මේක සිම්පල් M අපි ආපහු බලමු පෙන්වන ඇති සකස් මේ A B සහ C කියන මේ කප්පි තුනම සැහැල්ලු ඝර්ෂණ රහිත M ස්කන්ධයේ රළු මේසයක් මත නිශ්චලතාවයේ ඇති අතර සිම්පල් M කැපිටල් M තමයි නිශ්චලව තියෙන්නේ. සිම්පල් M ස්කන්ධයේ රූපයේ පෙනෙන පරිදි C මගින් එල්ලා ඇත. එතකොට දැන් මෙහෙම තිබිලා මේක අතාරිනවා වෙන්න ඕනේ. සිම්පල් M ස්කන්ධයේ F ත්වරණයකින් පහළට යන්න පුළුවන්. දැන් මේක පල්ලෙහාට යන්න නම් මේක ඇදිලා එන්න ඕනේ. මොකද මෙහෙන් තන්තුව එන්න විදියක් නැහැනේ. දැන් බලන්න මේක පල්ලෙහාට යන්න නම් මේ කප්පිය පහළට එන්න ඕනේ. කප්පිය පහළට එනකොට මේ තන්තු මෙහෙට ඇදිලා එන්න ඕනේ පල්ලෙහාට. එතකොට මේක මෙහෙම පල්ලෙහාට ආවොත් තමයි මේ වගේ මේ පල්ලෙහාට ආවොත් තමයි මේ කප්පියට මෙහෙම පහළට යන්න පුළුවන්. මේ පැත්ත අචලව ගැට ගහලා තියෙන හින්දා මේ පැත්තෙන් එන්න පුළුවන් කමක් නැහැ තන්තුවට. තන්තුවට එන්න පුළුවන් මෙහෙන් විතරයි. එහෙනම් මේකත් මේ අතට එන්න ඕනේ. දැන් මේ කප්පිය S කියන දුරක් පල්ලෙහාට ගියොත් පහළට ගියොත් S කියන දුරක් තන්තුව ඇදිලා එන්න ඕනේ 2S දුරක්. මෙයා S වලින් පල්ලෙහාට යනකොට මේක එන්න ඕනේ 2S වලින්. බලන්න හරිය නේද කියලා. ඒතර මේක නිශ්චලව තියෙන ආරම්භය වෙන්න ඕනේ. මේක නිශ්චලව තිබිලා අතෑරලා තියෙන්නේ. අතෑරියාම මෙයා 2F මෙයා F ත්වරණයෙන් යනවා. මෙයා මේ පැත්තට එන්න ඕනේ. නැතුව මේක ඇදිලා එන්න බෑ. ඒතර මෙයා S කියන දුරක් පල්ලෙහාට යනකොට මෙයා 2S දුරක් එන්න ඕනේ. එහෙමනම් සිම්පල් M ස්කන්ධයේ ත්වරණය A කියලා ගත්තොත් එතකොට මෙන්න මේ ත්වරණයෙන් මෙයා S දුරක් එනවා. මෙයා එන්න ඕනේ 2S දුරක්. එහෙනම් මෙයාගේ ත්වරණය 2A වෙන්න ඕනේ. මෙතන ත්වරණය F කියලායි දීලා තියෙන්නේ. ත්වරණය F කියලා දීලා තියෙන්නේ. එතකොට මේකේ ත්වරණය 2F වෙන්න ඕනේ. මෙයාගේ ත්වරණය. අහන්නේ මේක මෙහෙම වෙනවා නම් මේ කැපිටල් M මත යෙදෙන ඝර්ෂණ බලය. ඒතර කැපිටල් M මත මේ පැත්තට ඝර්ෂණ බලයක් යෙදෙනවා. ඒතරම් මේ ගැටලුව ඝර්ෂණයේ තියෙන ගැටලුවක් අපි ඝර්ෂණයේ තියෙන ගණන් හැදුවේ නැහැ. ඒ නිසා ඔබට සමහරට අමාරු වගේ හිතෙන්න පුළුවනි. කොහොම වුණත් දැන් මේක හදන්න වෙන්නේ මෙහෙමයි. අපි මේකේ ත්වරණය 2F කියලා අරගෙන මෙයාගේ මේකට අපි සමීකරණ ලිව්වොත් මේ තන්තුවේ එකම මෙතන මේ ආතතිය උඩට තියෙනවා. මෙතන මේ ආතතිය මෙන්න මේ විදිහට තියෙනවා. ඒ නො විදිහට ආතතිය තියෙන්නේ ඒ කොටස් වල. හැබැයි එකම තන්තු සුමට සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් කියලා ගන්න ඕනේ. නැතුව මේක හදන්න බෑ. ඒකට එකම තන්තුවේ එකම ආතතිය කියලායි ගන්න වෙන්නේ. අපි සිම්පල් M to F සමාන M එළිවොත් මෙයා පල්ලෙහාට යන්නේ මොන බරෙන්ද? බලයෙන්ද? Mg කියන බලයෙන්. Mg ඍණ මෙතන 2t. Mg ඍණ 2t සමාන වෙනවා සිම්පල් M F වලට. ත්වරණ F කියලානේ දීලා තියෙන්නේ. සිම්පල් M F වලට. කැපිටල් M ට ලිව්වොත් මේ සමීකරණය මේ පැත්තට. එතකොට සිම්පල් M ට පහළට ලිව්වේ කැපිටල් M ට ලියන්න ඕනේ මේ පැත්තට. මොකද කැපිටල් M චලනය වෙන්නේ මේ අතට විතරයි. එයාට චලනය වෙන්නේ එක බලයයි තියෙන්නේ. මේ T විතරයි. මේ බලය සම්ප්‍රේෂණය වෙනවනේ මෙතනට. T. එතකොට T ඍණ ඝර්ෂණ බලය මේකට එරෙහිව ක්‍රියා කරනවා. T ඍණ F. මේ F තමයි අපෙන් අහන්නේ. T
T ඍණ F තමයි මෙයාට එන බලය. මේක සමාන වෙන්න ඕනේ. එයාගේ ස්කන්ධය වැඩි කිරීම එයාගේ තොරණය 2F වෙන්න ඕනේ. එයා දෙගුණයක මෙයා වගේ දෙගුණයකින් තොරණය වෙන්නේ නැතුව මෙයා S දුරක් යනකොට මෙයාට 2S දුරක් එන්න බෑ. එතකොට තොරණයත් මේ වගේ දෙගුණ වෙනවා. දැන් මේකෙන් T අයින් කරගන්න ඕන. ඒතර කොහොමද අපි T අයින් කරගන්නේ? අපි මේ පළවෙනි සමීකරණ දෙක මේක 1 මේක 2 කියලා අරගෙන පළවෙනි එක දෙකෙන් වැඩි කරමු. මොකද 2t මෙතන තියෙන. අපි දෙවෙනි එක දෙකෙන් වැඩි කරමු. දෙවෙනි එක වැඩි කිරීම 2. දෙවෙනි එක දෙකෙන් වැඩි කරොත් මොකක්ද එන්නේ? 2t ඍණ 2f සමානයි 4mf. 4mf. මේක 3. ඒතර අපි එකතු කරොත් එහෙම පළවෙනි එකයි තුන්වෙනි එකයි. පළවෙනි එකයි තුන්වෙනි එකයි එකතු කළොත් මේ ඍණ 2t ධන 2t කැපිලා යනවා. ඒත් වම් පැත්තේ ඉතුරු වෙන්නේ mg ඍණ 2f. mg ඍණ 2f. 2t කැපිලා යනවා. දකුණු පැත්තේ එන්නේ අපි එකතු කරනවා. දකුණු පැත්තේ එන්නේ simple mf ධන 4යි capital mf. එතන මම f එළිය ලියුවොත් මේ වගේ දෙන්නටම පොදු හින්දා simple mf ධන 4යි capital mf. දැන් ඉතින් මේකෙන් 2f උක්ත කරන්නයි තියෙන්නේ. මේකෙන් 2f උක්ත කරගන්න තියෙන්නේ. මේක අපි මේ පැත්තට ගෙනියලා මේක අනිත් පැත්තට ගෙනියමු. එතකොට අපිට එනවා mg simple mg මේ පදේ මේ පැත්තට යන ඍණ වෙනවා. ඍණ simple m ධන 4යි capital M වාරයක් f ඒක ඍණ වෙනවා. මේක අනිත් පැත්තට ගෙනියන්න 2f වෙනවා. එතකොට ඝර්ෂණ බලය f හොයන්න මේ පැත්ත දෙකෙන් බෙදන්න ඕනේ. mg දෙකෙන් බෙදුවොත් මෙතන mg බෙදීම 2 ඊළඟට මෙන්න මේකත් දෙකෙන් බෙදන්න ඕනේ. මොකක්ද උත්තරේ? මෙන්න මේ පළවෙනි උත්තරය අපිට එනවා බලන්න mg බෙදීම 2 ඍණ simple f බෙදීම 2 වාරයක් simple m ධන 4යි capital M. එතකොට මෙන්න මේ පළවෙනි එකයි උත්තරය. අන්න ඒ විදිහට තමයි ඒක කරන්න වෙන්නේ. එතන අලුත් දෙයක් මෙතන තිබුණා ඇත්තටම. මම මේක ඔබට නැවත පෙන්නන්නම්. අපි මෙන්න මෙහෙම දෙයක් මෙතන කළා. මේ බරින්ද මේ කප්පිය පල්ලෙහාට යනකොට මේ තන්තු දෙකක්ම දික් වෙන්න ඕනේ පල්ලෙහාට. ඒකට ඒ නිසා මෙයා S දුරක් පල්ලෙහාට යනකොට තන්තුව ඇදිලා එන්න ඕන 2S දුරක්. පේනවද? එතකොට මේ තන්තුව ඒ පැත්තෙන් ඇදිලා එන්න බැයි නම් ඒ තන්තුව ඇදිලා එන්න ඕන මේ පැත්තෙන්. ඒ කියන්නේ ඇත්තටම මේ මේසේ උඩ සෑහෙන දුරින් කැපිටල් M තියෙන්න ඕනේ. ඇදිලා එන්න දුර තියෙනවා, ඉඩ තියෙනවා. මෙයා 2S යනකොට මෙයා S යන්නේ පල්ලෙහාට. එතකොට එකම කාලයකදී ඕක වෙනවා නම් නේද? මෙයාගේ ත්වරණයත් මෙයාගේ ත්වරණය හරියටම මෙයාගේ ත්වරණය වගේ දෙගුණයක් වෙනවා. දෙගුණයක් දුර එන්න එපා. ප්‍රවේගය දෙගුණ වෙන්න ඕන, ත්වරණයක් දෙගුණ වෙන්න ඕන. ඉතින් මේක කාලය විශේෂයෙන් අපිට පුළුවන් පෙන්වුවොත් එහෙම මේ තන්තුවේ මුළු දිග නියතයක් කියලා අරගෙන අපිට ටිකක් ගණිතය පාවිච්චි කරොත් ඕක පෙන්වන්න පුළුවන්. නමුත් දැන් මේ කිටි ප්‍රශ්නයක් භෞතික විද්‍යාව සාමාන්‍ය බුද්ධියෙන් තමයි මේක හිතන්න වෙන්නේ. මේක 2S දුරක් යනකොට මේක S දුරක් යනකොට මේක 2S එන්න නම් මෙයාගේ තොරණය වගේ මෙයාගේ තොරණය දෙගුණයක් වෙන්න ඕනේ කියන එක අපිට පාවිච්චි කරන්න උනා මෙතනදී. දැන් මෙන්න ආපහු අර අපි කලින් හැදුවා ගැටලුවක් තියෙන හරස්කඩ ක්ෂේත්‍රඵලයේ A වූ පයිප්පයක් තුලින් 3V වේගයකින් ඒකාකාර ජල ප්‍රහාරක් මුදා හරිනු ලැබේ. අර ජල පිහිරක් වේගයෙන් එනවා. ඒක 3V වේගයෙන්ම සිරස් බිත්තියක ගැටෙනවා. තිරස් වෙන්නේ සිරස් බිත්තියක ගැටෙනවා. ගැටිලා ආයෙ විසි වෙනවානේ. ගැටිලි වල වැදෙන වේගෙන් නෙමෙයි ඊට අඩු වේගෙන් ආයෙ විසි වෙනවා. ජලය පොළා පයින්නවා සිම්පල් V වේගෙන්. V වේගෙන් සියලුම ජලය බිත්තියට ලම්බක පොළා පයින්නවා කියන ආපහු එනවා. ජලයේ ඝනත්වය ρ නම් බිත්තිය මත යෙදෙන බලය. ඉතින් මෙතන ගන්න ඕනේ බිත්තිය මත යෙදෙන බලය ගම්ම්‍යතාව වෙනස් වීමේ වතුරේ ගම්ම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය මතයි තමයි බිත්තිය මත යෙදෙන බලය කියලා. දැන් බලන්නකෝ මේ වතුර
මෙහෙම සිලින්ඩරයක වතුර කෑල්ලක් ගත්තොත් තප්පරයකදී වදින වතුර ප්‍රමාණය කොච්චරද? තප්පරයකදී වතුර යන දුර 3v නේ. එතකොට 3v මේක ඝනත්වය ρ නම් එතකොට 3v වැඩි කිරීම ρ තමයි මේ වතුර කෑල්ලේ ස්කන්ධය. තප්පරයකදී යන වතුර කෑල්ලේ ස්කන්ධය. මේක යන්නේ 3v වේගයෙන්. එතකොට මොකද්ද මේ වතුරේ ගැටුමට පෙර ගම්‍යතාව? අපි m එක කිව්වොත්. ගැටුමට පෙර ගම්‍යතාව මේ පැත්තටනේ තියෙන්නේ. බිත්තිය මෙහෙම කියමුකෝ තියෙන්නේ. බිත්තිය මෙතන තියෙන්නේ. මේ ගිල බිත්තිය වැදිලා ආයෙ විසි වෙනවා. මේ බිත්තිය. මේ පැත්තට යන්නේ. එතකොට ගැටුමට පෙර ගම්‍යතාවයේ මේ වතුර කෑල්ලේ තප්පරයකදී යන වතුරේ. තප්පරයකදී යන වතුරේ ගැටුමට පෙර ගම්‍යතාවය වෙන්නේ මේ ස්කන්ධය. මම කලේ පරිමාව හෙව්ව මේ කෑල්ලේ. මේකේ දිග 3v හරස් කඩේ a. හරස් කඩේ ගන්න ඕන. හරස් කඩේ a. එතකොට 3a v ρ. a v ρ මේක හරස් කඩේ දීලා තියෙනවා a කියලා. එතකොට මේ තියෙන්නේ තප්පරයකට යන වතුරේ ස්කන්ධය. මේක ආයෙ වැඩි කරන්න ප්‍රවේගයෙන්. එතකොට එනවා තප්පරයකට යන වතුරේ ගම්‍යතාවය. එතකොට තප්පරයකදී යන වතුරේ ස්කන්ධය වෙන්නේ මෙතන 3a 3av ρ. ඒක ආයෙ වැඩි කරනවා අපි 3v වලින්. ප්‍රවේගයේ වර්ගයෙන් වැඩි වෙන්න ඕන. ප්‍රවේගය 3v කියලා දීලා තියෙන හින්දා මෙතන 3v වල වර්ගය එන්නේ. එතකොට 9av වර්ගය ρ. 3 වර 3 9යි v වැඩි කිරීම v වර්ගය a ρ. ඔන්න ඔහම 9යි av වර්ගය ρ තමයි ගම්‍යතාව මේ පැත්තට. මේ ගැටුමට පෙර. දැන් ගැටුමෙන් පස්සේ මේ වතුර කෑල්ල ආයෙ විසි වෙනවා කියලා ගන්න ඕනේ. අනිත් අතට දැන් විසි වෙන්නේ v ප්‍රවේගයෙන් නෙවෙයි, ප්‍රවේගය අඩු වෙලා. v 3v වලින් නෙවෙයි, ඊට අඩු ප්‍රවේගයෙන් පයින්නේ, v වලින් පයින්නේ. 3v වලින් වැදුනා, v ප්‍රවේගයෙන් ආපහු පැන්නා. එතකොට ගැටුමෙන් පසු ගම්‍යතාව තියෙන අනිත් අතට. ගැටුමෙන් පසු ගම්‍යතාව තියෙන අනිත් අතට බලන්න. එතකොට m2 කිව්වොත් ගැටුමෙන් පසු ගම්‍යතාව මේ අතටයි තියෙන්නේ. තප්පරයකදී ආපහු විසි වෙන වතුරේ ස්කන්ධයත් මේකමයි. තප්පරයකදී වදින ස්කන්ධය ආපහු විසි වෙනවා. එතකොට එහෙනම් වතුරේ ස්කන්ධය වෙන්නේ 3av ρම තමයි. ඒ ස්කන්ධය. ප්‍රවේගය අනිත් අතර තියෙන්නේ ඒක v. එතකොට මේ ස්කන්ධය ප්‍රවේගයෙන් වැඩි කරපුවම වෙනවා ගැටුමෙන් පස්සේ මේ වතුර කෑල්ලේ ගම්‍යතාවය. ඒ කියන්නේ 3av වර්ගය ρ. දැන් ගම්‍යතාව වෙනස කොහොමද ගන්නෙ? ගම්‍යතාව වෙනස ගන්න හැම වෙලාවෙම මම ඔයගලන්ට කියලා දුන්නා වෙනසක් ගන්නකොට අවසාන ගම්‍යතාවයෙන් මුල් ගම්‍යතාව අඩු කරන්න ඕනේ. ඒතර ගම්‍යතාව වෙනස ගන්න අවසාන ගම්‍යතාවයෙන් මුල් ගම්‍යතාව අඩු කරන්න. ඒතර ගම්‍යතාව වෙනස මම ඩෙල්ටා m කිව්වොත් හැබැයි මේක තප්පරයකදී ඇති වෙන්නේ. ඒකත් මතක තියාගන්න. අපි තප්පරයකදී වදින වතුර ස්කන්ධය අරගෙන ඒකට වෙන ගම්‍යතාව වෙනස හොයපුවාම එන්නේ තප්පරයකදී ඇති වෙන ගම්‍යතාව වෙනස. එනම් ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන බලය. මෙතනින් කෙලින්ම බලය එනවා. තප්පරයකදී මේ කෙලින්ම එන්නේ. ගම්‍යතාව වෙනස ගන්න මේ තප්පරයකදී වදින වතුරේ අවසාන ගම්‍යතාවයෙන් මුල් ගම්‍යතාව අඩු කරන්න. m2 රින m1. මෙතන එක ප්‍රශ්නයක් තියෙනවා මේ ගැටුමට පසු ගම්‍යතාව තියෙන මේ පැත්තට. ගැටුමට පෙර ගම්‍යතාව තියෙන අනිත් පැත්තට. එතකොට මේ ගම්‍යතාව දෛශික. මෙතන මේ දෛශිකයකින් දෛශිකයක් අඩු කිරීමේ කතන්දරයක් එනවා බලන්න. දෛශිකයකින් දෛශිකයක් අඩු කිරීමේ කතන්දරයක් එනවා. m2 රින m1. එතකොට මේ පැත්තට දෛශික ධන කියලා ගත්තොත් 3යි av වර්ගය ρ තමයි ගැටුමට පසු ගම්‍යතාවය. ඒතර ඒකෙන් අපි අඩු කරුවොත් අවසානයේ මුලයක අපි අඩු කරන්න ඕනේ මේ පැත්තට. ඒතර පැත්ත මාරු කරලා එකතු කරන්න ඕනේ. මේ ගම්‍යතාව තියෙන මේ අතට. මේ ගම්‍යතාව තියෙන මේ අතටනේ මේ තියෙන්නේ. මේ ගම්‍යතාව තියෙන මේ අතට. මේ ගැටුමට පසු ගම්‍යතාව. ඒකෙන් ගැටුමට පෙර ගම්‍යතාව මුල් ගම්‍යතාව අඩු කරන්න ඕන. අඩු කරනකොට පැත්ත මාරු කරලා එකතු කරන්න. පැත්ත මාරු කරලා එකතු කරන්න. මේකේ පැත්ත මාරු කරලා එකතු කරනකොට 9යි av වර්ගයේ ρ මම මෙතන පහළ ලියන්නම්.
ධන මම කරන්නේ දැන් දෛශිකයකින් දෛශිකයක් අඩු කරනකොට අඩු කළ යුතු දෛශිකයේ පැත්ත මාරු කරලා එකතු කරනවා. එතකොට මේකේ පැත්ත මාරු කරන්න මේ පැත්තට නීතලේ ලියන්න ඕනේ. එතකොට ධන එතකොට මේ ඍණ එක ධන වෙනවා 9යි AB වර්ගය රෝ මේ අනිත් අතට ගත්තාම හරි. මේ පැත්තටමයි එන්නේ. ධන 9යි AB වර්ගය රෝ. එතකොට පැත්ත මාරු කරපින්ද මේකේ දිශාවත් මේ අතටමයි එන්නේ. දැන් මේ දෙකම එකම අතට තියෙන හින්දා ගම්මිතා වෙනස ගන්න ඇත්තටම මේ දෙක එකතු කරන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් මෙතන ගම්මිතා වෙනස ගන්න මේක 9යි මෙතන 3යි. ඒ හින්දා 9න් 3ක් ගියාම 6යි AB වර්ගය රෝ කියලා ගත්තා නම් වැරදි. දෛශිකනේ. දෛශිකයකින් දෛශිකයක් නිකම්ම අඩු කරන්න බෑ. අඩු කරනකොට අඩු කළ යුතු දෛශිකයේ දිශාව මාරු කරලා එකතු කරන්න ඕනේ. ඒතර දෛශික වශයෙන් මේක කරන්න ඕනේ. එතකොට අන්තිමේ වෙන්නේ මොකද්ද? මේකෙන් මේක අඩු කරනකොට මේක තියෙන විරුද්ධ අතට හින්දා මේ පැත්තට හැරලා එතකොට එකතු වෙනවා. ඒ නිසා මේ දෙක එකතු වෙලයි එන්නේ. ඒතර ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මේ එකතුව වෙන්නේ. එතකොට කීයක්ද? 9 3යි 12යි. 12යි AB වර්ගය රෝ. මේ තමයි තප්පරයකදී ඇතිවන ගම්මිතා වෙනස වතුරේ නැත්තම් වතුරේ ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය. දැන් මේ ශීඝ්‍රතාවය කෙලින්ම බලයට සමානයි. මොකද SI ක්‍රමයේ එකක. එහෙනම් මොකක්ද උත්තරේ? 12යි AB වර්ගය රෝ උත්තරේ 5. 12යි AB වර්ගයේ උත්තරේ 5. අපිට හරි උත්තරය වෙත් තියෙනවා. 9 වෙනි එක. පහත සඳහන් අවස්ථාවලින් කවරකදී බලයක් අනවශ්‍යද? දැන් බලයක් අවශ්‍ය වෙන්නේ ත්වරණයකට. ප්‍රවේගය වෙනස් වෙනවා එතකොට බලයකින්. මෙතන බලයක් අනවශ්‍ය වන්නේ ඒකාකාර ප්‍රවේගයකදී හෝ නිශ්චලතාවයක. එතකොට කොතනද එහෙම එකක් තියෙන එක බැලූ පමණින්මත් පේනවා ඒ වගේ ඒවා මොහොතින් කරන්න බලන්න ඕනේ. මේ දැන් මෙතන වස්තුවක් නියත ප්‍රවේගයකින් ගමන් කරමින් තැබීමට බලයක් ඕනේ නැහැ. එහෙනම් බලයක් අනවශ්‍ය වන්නේ මේක වෙන්න ඕන උත්තරේ. නේද? අනිත් අය ත්වරණයක් ඇති. ඉතින් ඕනනම් කියවන්න පුළුවන්. වේගය වැඩි කරන්න, දිශා වෙනස් කරන්න. දැන් ප්‍රවේගයක විශාලත්වය නියතව තිබිලා දිශා වෙනස් වුණත් ප්‍රවේගය වෙනස් වෙනවා. මේ දෙකම නේ දෛශිකයේ තියෙන්නේ. ඒ මෙතනත් වෙනසක් තියෙනවා. වේගය අඩු කරත් ගුරුත්වය යටතේ වස්තුවක් පහළට වැටීම වළක්වන්න බලයක් ඕනේ නේ. අපි මොකක් හරි එකක් උඩ තිබ්බම බලයක් ඒක මත එදිලා තමයි නවතින්නේ. ඉතින් එහෙනම් මේක තමයි උත්තරේ. 5 උත්තරේ අපිට ඇවිත් තියෙන උත්තරේ. 5ත් එක්කන ඇටවුමේ ඇති සැහැල්ලු දුනුතරාදියට තැබිය හැකි පාඨාංකය. දැන් මේ දුනුතරාදිය සැහැල්ලුයි. මෙහෙනුත් 5කුයි මෙහෙනුත් 5කුයි එල්ලලා තියෙනවා. දැන් පංගුවක් අය හිතනවා මේ දෙක කැපිලා නැ හින්දා මේකේ පාඨාංකය 0යි කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. මොකද මේ පහේ මේ මෙතන මේ ආතතිය තිබුණා හැම වෙලාවෙම දුනුතරාදියක පාඨාංකය වෙන්නේ බර එල්ලන කොක්කේ ආතතියයි. ඒතර මෙතන මේ අතට මේ ආතතිය එනවා. මේ බරක් නැත්තම් එකම ආතතිය එන්නේ. මේකෙත් බරක් නැත්තම් ඒ ආතතියමයි මෙතනටත් සම්ප්‍රේෂණය වෙන්නේ. ඔහොම මෙහෙම. මේක 5G මේක 5G මේ බල සමාන හින්දා ත්වරණයක් ඇති වෙන්න විදිහක් නැහැ. මේක නිශ්චලව තියෙනවා කියන එක ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනේ. මොකද මේක මේ පැත්තට 5යි මේ පැත්තට 5යි සමතුලිතයිනේ. නැවතිලා තියෙන්නේ. එතකොට මේකට ත්වරණයක් නැහැ පළවෙනි එක. නිශ්චලව තියෙන්නේ. නිශ්චලව තියෙනවා නම් මේ ආතතිය බරට සමාන වෙන්න ඕනේ. මේ ආතතිය බරට සමාන වෙන්න ඕනේ. ඉතින් බර එල්ලන කොක්ක මෙතන තියෙන්නේ. බර එල්ලන කොක්කේ ආතතියත් මේ බරට සමානයි 5G. එහෙනම් පාඨාංකේ 5 වෙන්න ඕන. උත්තරේ 3. උත්තරේ 3 පාඨාංකේ 5යි. ඒක ලොකුට රූපෙ තිබුණාට ගැටලුව ඉතා පහසුයි අපි විය යුතු දේ දන්නවනම්. අපි මේ වගේ මේ ගැටලුව කියවලා බලන්න. බර W වෙන මිනිහෙක් උස ගොඩ නැගිල්ලක ඇති ආරෝහකයක් කිව්වෙත් සෝපානයකටම විදුලි සෝපානය උත්තෝලකය ආරෝහකය මේ ඔක්කොම එකයි ලිෆ්ට් එකක්. ඇතුල් වී එහෙත් තරාදියක් මතට t සමානයි බිඳුව කාලයේදී ඇතුල් වෙනවා නගිනවා. t එක කාලයේදී ගමන් ආරම්භා මේ උත්තෝලකයේ t එක කාලයකදී ගමන් ආරම්භා මග නොනැවතී ඉහළට ගමන් කරනවා. දිගටම ගමන් කරනවා. 10 වෙනි තට්ටුවේදී t දෙක කාලයේදී නවත්තනවා. පහත කුමන ප්‍රස්ථාරයෙන් t සමානයි බිඳුව හා t දෙක කාල අතර තරාදියේ පාඨාංකය නිවැරදිව නිරූපණය කරයිද? දැන් පල්ලෙහා තියෙන ලිෆ්ට් එකක් උඩට යනවා. ඒකේ මිනිහෙක් එතකොට තරාදියක් උඩ ඉන්නේ. තරාදියක් උඩ ඉන්නේ. එතකොට කාලයේ බිඳුවේදී ලිෆ්ට් එක මෙයා මේක උඩ ඉන්නවා. මොකද්ද වෙන්න ඕනේ? ඉතින් මුලින්ම මේ උඩට යන්න ත්වරණයෙන් උඩ යන්න එපා ලිෆ්ට් එක.
ලිෆ්ට් එක තෝරණයෙන් උඩ ගිහිල්ලා ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා මන්දණයෙන් ගිහිල්ලා නවතී. ඕකනේ වෙන්නේ නේ. නොනැවතී ඉහළටනේ යන්නේ. ඉතින් 10 වෙනි තට්ටුවේදී නවත්තන්න සාමාන්‍යයෙන් වෙන්න ඕනේ ත්වරණය ඒකාකාර ප්‍රවේගයේ මන්දනය. ඒක ත්වරණයෙන් යනවා නම් මොකද වෙන්නේ? මිනිහා මත යෙදෙන බලය තරාදියෙන් බරට වඩා වැඩි වෙන්න ඕනේ. එතකොට තරාදිය පාඨාංකය බරට වඩා වැඩි වෙනවා. ඒකාකාර ප්‍රවේගයෙන් යනකොට පාඨාංකය බරට සමානයි. වැඩිපුර බලයක් ඕනේ නැහැ. මිනිහාගෙන් තරාදිය මතත් තරාදියෙන් මිනිහා මතත් එන බලය මිනිහාගේ බරට සමානයි. ඒ ඒකාකාර ප්‍රවේගයේදී හෝ නිශ්චලතාවයේ. මන්දනය වෙනකොට තෝරණයේ තියෙන පල්ලෙහාට එතකොට මිනිහාගෙන් තරාදිය මත නැත්නම් තරාදියෙන් මිනිහා මත යෙදෙන ඒ බලය බරට වඩා අඩු වෙනවා. එතකොට පාඨාංකයේ බරට වඩා අඩු වෙන්න ඕනේ. එහෙම මුට්ට ගිහින් නැවතුනාම ආපහු නිශ්චලතාවයේදී පාඨාංකයේ බරට සමාන වෙනවා. දැන් බලන්න එහෙම ප්‍රස්ථාරයක් කොහෙද තියෙන්නේ කියලා ඉවරලා මෙන්න මේ දෙවෙනි ප්‍රස්ථාරය. මේ මිනිහා ලිෆ්ට් එකට නැගලා තරාදිය උඩ නැග්ගා. එතකොට T1 කාලයේදී ගමන් ආරම්භ මෙතන T1 ගමන් ආරම්භනකොට පාඨාංකය මොකද වෙන්නේ? අර ලිෆ්ට් එක උඩට තෝරණය වෙනකොට බරට වැඩි බලයක් මිනිහා මත යෙදෙනවා ලිෆ්ට් අර තරාදියෙන්. ඒතර තරාදිය මතත් බරට වැඩි බලයක් ඇදලා පාඨාංකය වැඩි වෙනවා. වැඩි වෙලා ආය නිශ්චලතාවය ආය ඒකාකාර ප්‍රවේගයට එනකොට පාඨාංකය බරට සමාන වෙනවා. මන්දනය වෙලා නවතිනකොට ඔයගලන්ට පේනවා ඇති අන්න පාඨාංකය බරට වැඩි අඩු වෙලා ඊට පස්සේ ඔන්න ඔය විදිහට මේක එන්න ඕනේ. දෙවෙනි එකයි උත්තරේ. අපි මේ වගේම රචනා ප්‍රශ්නයක් හදුවා ඔයගලන්ට මතක ඇති. අපිට ඒකේ මේ අපි මෙහෙම නැතුව වෙන මේ විදිහට අපි ප්‍රස්ථාරේ ආවේ. මොකද ඇත්තටම ප්‍රායෝගිකව මේක එක පාර තෝරණයේ බිඳුව වෙන්නේ නැහැ. තෝරණේ ක්‍රමයෙන් බිඳුව වෙන්නේ. එතකොට මේකත් මෙහෙම වක්‍රයක් වගේ තමයි එන්නේ. ඉතින් බලන්න නිවැරදි ප්‍රස්ථාරයක් තමයි මෙතන තියෙන්නේ. මේක බලන්නකෝ. ස්කන්ධේ M1 M2 වූ වස්තු දෙකක් බර නැති සුමට කප්පියක් වටා යන අප්‍රත්‍යස්ත තන්තුවකින් සම්බන්ධ කර ඇත. තන්තුවේ ආතතිය M1 විශාලයි M2. ඉතින් එතකොට M1 බර වැඩිනේ. එතකොට ත්වරණය මේ පද්ධතිය. දැන් මේකේ ඇත්තටම දැන් කෙටි ප්‍රශ්නයක් ඉඳන් මේක හිතා ගන්නත් පුළුවන් ඔයගලන්ට. අඳින්න නැතු දැන් මේව ගණන් ගොඩක් අපි හැදුවානේ. දැන් මේ වගේ නම් කප්පිය මේ පැත්තේ M1 තියෙනවා කියලා හිතමුකෝ. මේක M1G. එතන මෙතන ආතතියක් තියෙනවා. ඒ ආතතිය මේ පැත්තට සම්ප්‍රේෂණය වෙනවා. මේක බර අඩු එක M2G. එතන මේ ආතතියම මේකට සම්ප්‍රේෂණය වෙනවා. තන්තු ඇදෙන්නේ නැහැ, කැඩෙන්නේ නැහැ. මේක බර වැඩි එක පල්ලෙහාට තෝරණය වෙනවා. බර අඩු එක උඩට යනවා. එතකොට මොකද්ද මේ පද්ධතියම ගත්තොත් තෝරණය මම කලින් කියලා දුන්න ලියන විදිය තෝරණය කියන්නේ වැඩි බරෙන් අඩු බර තෝරණයට උදව් කරන බලය M1G. ඒකෙන් අඩු කරන්න තෝරණයට බාධාවක් වෙන බලය M2G. මොකද මේ පද්ධතියේ මේ තන්තුවර සිද්ධ වෙනවා මේක ඇදගෙන උඩට යන්න. නේද? එතකොට මේක තෝරණයට බාධාවක්. තෝරණේ තියෙන්නේ මෙහෙට බර තියෙන අනිත් පැත්තට. මේක උදව්වක්. ඒතර උදව් කරන බලයෙන් බාධා කරන බලය අඩු කරාම එනවා පද්ධතියේ තෝරණයට උදව් කරන මුළු බලය. මේක තෝරණය වන පද්ධතියේ මුළු ස්කන්ධයෙන් බෙදන්නේ. M1 ධන M2 මේක තමයි තෝරණය. දැන් මේ තන්තුවේ ආතතිය ගන්න පුළුවන් අපි M2ට සමීකරණයක් ලියුවොත් උඩට M2ට උඩට සමීකරණයක් ලියුවොත් T M2ට අපි උඩට ලියන්නේ මේ T අපිට හොයාගන්න මේ T ඍණ මෙයාගේ බර එතකොට M2G. අන්න මෙයා මත උඩට එන බලය T ඍණ M2G සමානයි. එයාගේ ස්කන්ධය M2 වැඩි කිරීම ත්වරණය මොකද්ද? M1 ඍණ M2 බෙදීම M1 ධන M2 වැඩි කිරීම මේ G මම මේක එළියට අරගත්තා මෙතන මම ලියන්නම් ඒ G එළියට ගත්තොත් මෙන්න මෙහෙමයි එන්නේ. මේකට අපි ලියන සමීකරණය T ඍණ M2G මේක තමයි මෙයාගේ ත්වරණයට උඩ අතර තියෙන සංප්‍රයුක්ත බලය සමාන වෙන්න ඕනේ එයාගේ ස්කන්ධය වැඩි කිරීම. එයාගේ ත්වරණයත් මේ පද්ධතියේ ත්වරණයට සමානනේ. පද්ධතියේ ත්වරණය අපි එකපාර ලිව්වා.
දැන් මෙන්න මේක සුළු කරොත් අපිට උමනා උත්තරේ එන්න ඕන. එතකොට දැන් මේ සුළු කිරීම පොඩ්ඩක් ඇත්තටම බීජ ගණිතයේ උත්තරයක් වගේ එන්නේ. බලමු මේක සුළු කරගත්තොත් t කියන්නේ මොකද්ද? මම මේක මෙතනට ගෙනියන්නම්. t කියන්නේ මේක අනිත් පැත්තට ගෙනියන්න වෙනවා. අනිත් පැත්තට ගියොත් මේක ධන වෙනවා m2g ධන මේක. ඒතර m2g එළියට ගත්තොත් මෙතන එකක් එනවා. m2g මේ පැත්තට ගියාම ධන වෙනවා. මම ඒකෙන් m2g එළියට ගත්තා මෙතනක් තියෙන්නේ. මේකට මේක එකතු වෙන්න එපේ. එක ධන m1 ඍණ m2 බෙදීම m1 ධන m2. මෙහෙමයි එන්නේ. මෙන්න මේක තමයි ආතතිය වෙන්නේ. ඒකට දැන් මේක අපි තවදුරටත් සුළු කරොත් m2g වැඩි කිරීම මේක ඉතා කුඩා ගුණාකාරයේ හැටියට m1 ධන m2 ගත්තොත් මේක දැන් සාමාන්‍ය පෙළ බීජ ගණිතයේ ප්‍රශ්නයක් වෙනවා. m1 m2 m1 ධන m2 ඉතා කුඩා ගුණාකාරයේ විදිහට ගත්තොත් එක වැඩි කිරීම m1 ධන m2 මෙතනට ඉතා කුඩා ගුණාකාරය සුළු කරන මෙතනට m1 ධන m2 එනවා. මෙතන m1 ඍණ m2 තියෙනවා. එතකොට ධන m1 ඍණ m2 කොහොමනේ එන්නේ? එතකොට මෙතන මේ ඍණ m2යි ධන m2යි කැපිලා යනවා. එතකොට මේ ආතති බලය මෙන්න මේ විදිහට සුළු වෙනවා. ආතති බලය මෙන්න මේ විදිහට සුළු වෙනවා. t සමානයි m2g වැඩි කිරීම 2යි m1. 2යි m1. එතකොට 2යි m1 m2g බෙදීම m1 ධන m2. මේක තමයි ඉතින් හොඳ උත්තරයක් හැටියට අපිට හිතන්න පුළුවන්. බලමු මෙහෙම උත්තරයක් අපිට තියෙන 2යි m1 m2g බෙදීම m1 ධන m2. මේක බැලුවාම මේ හතරවෙනි එක උත්තරේ බව පේනවා. නමුත් මේ හතරවෙනි එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති මෙතන මේ G අකුර අඩුයි. මේ G අකුර මෙතන ආවනම් මේ උත්තරේම එනවා. මෙතන G අකුර ආවනම් ඔයගලන්ට පේනවා ඇති මේ අපි හදපු උත්තරේ එනවා. බලන්නකෝ 2යි m1 m2g බෙදීම m1 ධන m2. දැන් ඒ ප්‍රතිඵලය මෙතන එනවා. මේ හතරවෙනි උත්තරෙන් මේ බලන්න මේ උත්තරය සුළු කරොත් මෙතන ඉතා කුඩා ගුණාකාරයේ m1 ඉතා කුඩා ගුණාකාරයේ m1 m2 හර මෙන්න මේ හරේ m1 m2 උඩ මෙතන m1 ධන m2 හරස් වැඩි වුණාම එනවා m1 ධන m2 මේක උඩ 2යි g නේ එන්නේ. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ පදේ ගත්තාම දැන් මේක සුළු වෙනකොට මේ මෙතන තියෙන එක උඩට එනවනේ. එතකොට 2යි m1 m2g බෙදීම m1 ධන m2 කියන අපේ උත්තරේ එනවා. 2යි m1 m2g බෙදීම m1 ධන m2. නැත්නම් ඒ උත්තරය අපිට මෙතනින් ගන්න තිබුණා මෙන්න මෙහෙම කළා නම්. මේ m1 m2 ගුණිතයෙන් මේ හරය බෙදුවා නම් බලන්නකෝ මේ m1 m2 ගුණිතයෙන් මේක මෙතනින් අයින් කරලා m1 m2 මෙතනින් අයින් කරලා ඒ m1 m2 ගුණිතය මෙතන යටට ගේනවා. ඒ කියන්නේ මේක යටටත් එනවා m1 m2 මේක යටටත් එනවා m1 m2. එතකොට මෙතන මේ m1 කැපලා ගියාම එක බෙදීම m2 එනවා. මෙතන m2 කැපලා ගියාම එක බෙදීම m1 එනවා. එතකොට එනවා 2යි g බෙදීම එක බෙදීම m1 ධන එක බෙදීම m2. එහෙම ගත්තොත් අර සමීකරණය ඕගලන්ට පේනවා ඇති. ඉතින් මේ වගේ කෙටි ප්‍රශ්න වලට පංගුවක් කරාට ටිකක් වෙලා යනවා. අපි වැඩේ දැනගෙන හිටියත් විනාඩි 4-5ක් යන්න පුළුවන්. මොකද මේකේ බීජ මේ ඇත්තටම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ප්‍රශ්නයක්. එතකොට දැන් මේ වගේ එකට අපිට විනාඩි 5ක් විතර යනවා නම්
අපි මේ වෙලාව ඉතුරු කරගන්න ඕනේ. අනිත් ඒවා බොහොම ඉක්මනට කරන්න. පංගුවක් කෙටි ප්‍රශ්න තියෙනවා. විනාඩියෙන් හදන්න පුළුවන් ඒවා. තප්පර 30න් හදන්න පුළුවන්. බලපු ගමන් පේන ඒවා. ඒවෙන් එකතු වෙන කාලය මේ වගේ එකට තියාගන්න. ඒ නිසා මෙහෙම එකක් තිබුණා කියලා අධෛර්යමත් වෙන්න නරකයි. පුරුදු වුණාට පස්සේ හරි ලේසි මේක හදන්න. එතකොට බලමු ඊළඟ මෙතන දැන් බර කිරණ යන්ත්‍රයක් මත තබා ඇති සංවෘත පෙට්ටියක් තුල කුරුල්ලෙක් ඉන්නවායි කියනවා. කුරුල්ලා පෙට්ටියේ පතුල මත සිටියදී යන්ත්‍රයේ පාඨාංකය බර කිරණ යන්ත්‍රයේ පාඨාංකය W. පතුල මත වාඩි වෙලා ඉන්නකොට කුරුල්ලා පතුලෙන් ඉවත්ව පෙට්ටිය තුල පියාඹුවොත් මොකද වෙන්නේ? එතකොට තරාදියේ පාඨාංකය මොකක්ද? ඉතින් අත් වශයෙන් බැලුවාම තරාදියේ පාඨාංකය කුරුල්ලාගේ ත්වරණය අනුවනේ නේ. එතකොට දැන් කුරුල්ලා පියාඹන්න ගත්තාම වාතෙන් කුරුල්ලා මත එන බලයෙන් තමයි කුරුල්ලා පියාඹන්නේ. එතකොට කුරුල්ලා ත්වරණයෙන් පියාඹනවා නම් වාතෙන් කුරුල්ලා මත උගේ බරට වඩා වැඩි බලයක් එදෙන්න ඕනේ. එතකොට එහෙනම් කුරුල්ලාගෙන් වාතය මත ඊට වඩා වැඩි බලයක් එන්න ඕනේ. එතකොට ඒ බලය සම්ප්‍රේෂණය වෙන වාතය මගින් පෙට්ටියට. එතකොට කුරුල්ලාගේ ත්වරණය අනුව තමයි පාඨාංකයේ වෙනසක් එනවා නම් එන්නේ. එතකොට මෙන්න මේ පස්වෙනි උත්තරේ හරිය කියලා එනවා. උත්තරේ 5. ඒක ලේසි. ඒක තමන්ට හිතා ගන්න පුළුවන් වෙන්න ඕන. කුරුල්ලාගේ ත්වරණය අනුව තමයි කුරුල්ලා මත එන බලය වෙනස් වෙන්නේ. ඒ අනුව කුරුල්ලාගෙන් වාතය මත එන බලය වෙනස් වෙනවා. වාතය මත එන බලය පෙට්ටියට සම්ප්‍රේෂණය වුණාම තරාදී පාඨාංකයත් ඒ අනුව වෙනස් වෙනවා. ඊළඟ ප්‍රශ්නය බලන්න. සමාන ස්කන්ධ ඇති පිරිමි ළමෙක් හා ගෑනු ළමෙක් මේ දෙන්නගේ ස්කන්ධ සමානයි. මෙතන පිරිමි ගැහණු එකක් බලපාන්නේ ස්කන්ධ සමානයි. සරල සම ට්‍රොලි දෙකත් සමානයි. ඒ කියන්නේ ඒවේ ස්කන්ධ සමානයි. මේවා මෙහෙම තිරස්තලයක තියෙන්නේ. ඉතින් සුමට තිරස්තලයක් කියලා ගන්න ඝර්ෂණයක් තියෙනවා කියලා දීලා නැති හින්දා කෙටි ප්‍රශ්නයකුත් හින්දා මේ දෙන්න ලණුවක දෙකලවර අල්ලගෙන ඉන්නේ. දැන් මේ දෙන්න ලණුවේ අල්ලන් ඉන්නකොට පිරිමි ළමයා ලණුව අදිමින් ගෑනු ළමයා ගාවට එන්න උත්සාහ කරන්නේ. එතකොට එයා මේ ලණුව කෙටි කරමින් එනවා. දැන් මෙහෙම අදිනකොට මේ ලණුවේ ආතතියක් අනිවාර්යෙන් එනවා නේ. ඒ ආතතිය එන්නේ ලණුව දිගේ ලණුව දෙසට. එසේ ලකුණු කරන බලය යෙදෙන්නේ මේ කෙලවරට සම්බන්ධ වී ඇති වස්තුව මත. ඒ කියන්නේ ළමයා මත. දැන් මේ ළමයා මත මේ T කියන ආතති බලයක් එදෙන. ඒ බලය පාවිච්චි වෙලා තමයි මේ ට්‍රොලි ඉස්සරහට යන්නේ. දැන් මෙතන ප්‍රශ්නේ වෙන්නේ මේකයි. මේ ළමයා ලණුව කොට කරමින් මේ බලය යෙදුවට තමා මත යොදා ගත්තට ඒ බලය ලණුව දිගේ සම්ප්‍රේෂණය වෙනවා. මේක සැහැල්ලු අවිතන්නේ කැඩෙන්නේ නැති ඇදෙන්නේ නැති තන්තුවක් කියලා ගන්න වෙනවා. ඒ බලයම මෙයාටත් සම්ප්‍රේෂණය. අන්න ඒකයි මෙතන විශේෂ දැනගන්න තියෙන දේ. එතකොට අන්තිමේ මෙයාට යම් තොරණයක් එනවා නම් එම තොරණයම මෙයාටත් එනවා. දෙන්නගේ බල සරව සමයි. ඒ බලයම මෙයාටත් එනවා නේ. එතකොට මේ දෙන්නගේ ආරම්භයේ පටන් අරගත්තේ නිශ්චලතාවයෙන් මෙයා අදින්න පටන් ගත්ත ගමන් ඒ එන තොරණයම මෙයාත් එන්න ගන්නවා. මොකද ආතතිය වෙලෙම සම්ප්‍රේෂණය වෙනවා. එතකොට අන්තිමේ මේ දෙන්නාට සර්ව සම චලිත ස්වරූප තියෙන්නේ. එතකොට මේ දෙන්න මෙහිම ඇවිල්ලා හම්බ වෙන්න ඕන. සමාන චලිත නම් තියෙන්නේ. ඇවිල්ලා හම්බ වෙන්න කොහෙද? මේ හරි මැද්දේදී. මෙයා ලණුව කොට කරන්නේ නැහැ. මේ ගෑනු ළමයා නිකන් ලණුව අල්ලන් ඉන්න විතරයි. එතකොට යා මේ ලණුව අදින්නේ කොට කරන්න මුකුත් යන්නේ නැහැ. අරයා ඇදගෙන එනවා. එනකොට මෙයාත් ඇදලා යනවා. ඉස්සරහට අන්තිමේ දෙන්න හම්බ වෙන්නේ මේ හරි මැද්දේදී. එතකොට සීවල කියන එකයි උත්තරේ. උත්තරේ 3. මේක බලන්නකෝ. දැන් මේක බර දෙකක් තියෙන ග්‍රෑම් 25යි 5යි ගල් දෙකක් ප්‍රත්‍යස්ත තන්තුවකින් කියන්නේ ඇදෙන තන්තුවකින් ගැට ගහලා මෙහෙම තියලා තියෙනවා. ඒතර උලන්න පේනවා මේ තන්තුව ඇකිල්ලා තියෙන. තන්තුවෙන් බලයක් මේ වෙලාවේ යෙදෙන්නේ නැහැ. ඔහොම තියලා ගුරුත්වාකර්ෂණය යටතේ අතාරිනවා. වාතයේ ප්‍රතිරෝධය ගණන් ගත්තේ නැත්තම් මොකද්ද කියන්න පුළුවන්. වාතයේ ප්‍රතිරෝධය ගණන් ගත්තේ නැත්තම් අතර මේ තන්තුවේ ආතතිය අහන්නේ. වාතයේ ප්‍රතිරෝධය නොසලකිය හැකි නම් මේ තන්තුවේ ආතතිය කීයද කියලායි ගන්න ඕන. මේ තන්තුවේ දැන් මේ දෙකම මෙහෙම ගුරුත්ව ත්වරණය මේ විදිහටම වැටෙන එක වෙන්නේ. එකක් බර වැඩි වුණාට එකක් බර අඩු වුණාට ගුරුත්ව ත්වරණයෙන් වැටෙන එක වෙන්නේ. එතකොට මේක වෙන්නේ මොකද්ද? මේ ආතතිය දිගටම බිඳුවේ තමයි තියෙන්නේ. තන්තුවේ ආතතිය දිගටම බිඳුවයි. මොකද මේ දෙන්නගේ එක්කෙනෙක් දැන් ඔය ගැලීලියෝ කරපු පරීක්ෂණය නේද? බර වැඩි වුණයි කියලා එකක් ඉක්මනට වැටෙන්නේ නැහැ. දෙන්නටම එකම ගුරුත්ව ත්වරණය තියෙන්නේ. ඒතර නිශ්චලතාවයෙන් අතෑරියම තන්තුව මුලින් ඇකිල්ලා තිබුණේ නම් ඒ විදිහටම තමයි දිගටම වැටෙන්නේ.
තන්තුව ඇකිල්ලාමයි තියෙන තන්තුවේ ආත්ති බිඳුව කියන මෙන්න මේ පළවෙනි උත්තරේ තමයි හරි උත්තරේ වෙන්නේ. 16 ඉදුණු අඹ ගෙඩියක් ගසකින් වැටේ. එය මත නිව්ටන් එකක බලයක් ක්‍රියා කරනවා. ඉතින් බලයක් අඹ ගෙඩියක් වෙනකොට ඒක මත එන බලය මොකද්ද? mg නේ. මේ බලය නිව්ටන් එකයි කියනවා. අඹ ගෙඩියේ ස්කන්ධය කීයද කියලා යහන්නේ. ගුරුත්ව ත්වරණය 10යිනේ. ඉතින් එහෙනම් m කියන්නේ කීයද? 1 බෙදීම 10 දශම 1 කියන එක එන්නේ. 1 බෙදීම 10 දශම 1 උත්තරේ 3. 17 සමතලා පාරක් දිගේ මෝටර රථයක් 70ක වේගෙන් උතුරට යනවා. ඉතින් මේ කියන විදිහට උත්තරේ මොකක්වත් වෙනසක් වේගයේ වෙනවා කියලා නැහැනේ. මෝටර රථය මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය ඉතින් බිඳුව වෙන්න ඕනේ. දිගටම යන්නේ 70 වෙනසක් කියලා නැහැ. එතකොට බලය ශුන්‍ය වේ කියන උත්තරේ තමයි එන්න ඕනේ. උත්තරේ 5. ඒක දැන් බැලූ පමණින් අපිට කියන්න පුළුවන්. තප්පර කීපකින් ඒකේ උත්තරේ. දැන් ස්කන්ධය 10 ඍණ 26 කිලෝග්‍රෑම් වූ අණුවක්. එතකොට මේක කිලෝග්‍රෑම් වෙන්න ඕන. ස්කන්ධය 10 ඍණ 26 කිලෝග්‍රෑම් වූ අණුවක් 400යි ms ඍණයක වේගයකින් මෙහෙම බිත්තියක තල බිත්තියක් හා අභිලම්බව ගැටි එම වේගයෙන්ම ආපහු පයින්නවා. අණුවේ ගම්‍යතා වෙනස අහන්නේ. දැන් අපි මේ වගේ බිත්තියක් තියෙනවා. මේකේ අභිලම්බව මේ වායු අණුව මෙහෙම ගැටිලා අභිලම්බව ගැටිලා ආය අනිත් අතට පොළාපයින්නවා. කියන ආය විසි වෙනවා. ආය විසි වෙනවා. එම වේගයෙන්ම වදින්නේ 400න් මේ වගේ 400යි ms ඍණයක ප්‍රවේගයෙන් වැදිලා ඒ වේගයෙන්ම ආයෙත් පයින්නවා අනිත් අතට. මෙතනින්ම යන්නේ. මෙතනින්ම එන මම මේ පහලින් ඇන්දේ ආපහු එනවා. ඒකට ඇත්තටම ගම්‍යතාව වෙනස ගන්න ගැටුමට පෙර ගම්‍යතාවය හොයන්න ඕනේ. ගැටුමට පසු ගම්‍යතාව හොයන්න ඕනේ. වෙනස ගන්න ගම්‍යතාව වෙනස ගන්න අවසාන ගම්‍යතාවයෙන් මුල් ගම්‍යතාව අඩු කරන්න ඕනේ. දෛශිකනේ අඩු කරනකොට මොකද කරන්න ඕනේ? පැත්ත මාරු කරලා එකතු කරන්න ඕනේ අඩු කරන්න ඕනේ එකේ. එතකොට අවසාන ගම්‍යතාව කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගයනේ. එතකොට ගැටුමට පෙර ගම්‍යතාව මොකද්ද මේ අණුවේ? මම මේක M1 කිව්වොත් M1 කිව්වොත් ගම්‍යතාව කැපිටල් M වලින් ලියනවා. ගැටුමට පෙර ගම්‍යතාව ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. ප්‍රවේගය 400 ස්කන්ධය 10 ඍණ 26යි. එතකොට 400 වැඩි කිරීම 10 ඍණ 26 SI ක්‍රමයේ ඒකක. ඉතා පුංචි ස්කන්ධයක් තියෙන අංශුවක්. මේ ගම්‍යතාව තියෙන්නේ මේ බිත්තිය දෙසට. පෘෂ්ඨය දෙසට. එතකොට ගැටුමෙන් පසු ගම්‍යතාවයේ තියෙන අපි මේ M2 කිව්වොත් ඒක තියෙන්නේ අනිත් පැත්තට දෛශික. ප්‍රවේගීය පැත්ත තමයි ගම්‍යතාවයේ පැත්ත. එතකොට ඒ ආපහු පොළාපයින්නවා ඒ වේගෙන්ම ඒ කියන්නේ 400ම වේගය 400යි ප්‍රවේගය 400යි අණුවේ ස්කන්ධය එකමයි. වායු අණුවක් වගේ පුංචි අණුවක් ඉතින් ඕක මේ වැදුනයි කියලා ඒකේ ස්කන්ධය මොකක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඒ ස්කන්ධයෙන්ම ආපහු පයින්නවා. දැන් අර ආපහු මතක තියාගන්න ඕනේ වෙනසක් ගන්නකොට අවසානයකින් මුල එක අඩු කරන්න ඕනේ. අවසානයකින් මුල එක අඩු කරන්න ඕනේ. එතකොට වෙනස අණුවේ ගම්‍යතාව වෙනස ගන්න ඩෙල්ටා M කියන්නේ අවසාන ගම්‍යතාවයේ M2 ඒක තියෙන මේ පැත්තට. ඒකෙන් මුල් ගම්‍යතාව අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ M2න් M1 අපි අඩු කරන්න ඕනේ. M1 තියෙන්නේ මේ පැත්තට. ඒක කොහොමද අඩු කරන්නේ දෛශිකයකින් දෛශිකයක්? පැත්ත මාරු කරලා එකතු කරන්න ඕනේ. ඒතර M2 මේ පැත්තට තියෙන්නේ. මේක ධන කරනවා නම් මේක පැත්ත මාරු කරන්න ඕනේ. අන්න පැත්ත මාරු කරපුවම මේ දෛශිකයේ ඍණ ලකුණෙන් ගුණ වෙනවා. එතකොට දැන් මේ දෙක මෙන්න මෙහෙම එකතු කරා නම් කියන්නේ එකම පැත්තටයි එන්නේ. එකම පැත්තට මේ දෙක එකතු වෙලයි එන්නේ. එතකොට ගම්‍යතාව වෙනස මේකෙන් මේක අඩු කරුවොත් නිකම්ම අදිශ කියලා හිතලා බිඳුවයි එන්නේ. එහෙම නෙමෙයි ගම්‍යතාව ලොකු වෙනසක් වෙනවා. ඒ අතට ගියක අනිත් අතට හැරිලා වෙලා තියෙනවානේ. දිශාවේ සම්පූර්ණ වෙනසක් වෙලා තියෙනවානේ. කියන්නේ ගම්‍යතාව වෙනස් වෙලා. වෙනස ගන්න අවසානයේ මුල එක අඩු කරන්න ඕනේ දෛශික වශයෙන්. ඉතින් මේවා තමයි හොඳටම මතක තියාගන්න ඕන තැන් ඕගොල්ලෝ උසස් පෙළ භෞතික විද්‍යාවේදී. එතකොට අන්තිමේ මෙන්න මේ විශාලත්ව දෙක එකතු කරුවා නම් හරි මේකේ පැත්ත මාරු කරලා මේකට එකතු කරන්න. එතකොට මේන් දෙකක් එනවා 400 800යි 800 වැඩි කිරීම 10 ඍණ 26 බලය කියලා එන්නේ. මොකද උත්තරේ? 800 වැඩි කිරීම 10 ඍණ 26 උත්තරේ 3.
19. නියත ස්කන්ධයක් ඇති වස්තුවක් ඒකාකාරව ත්වරණය වන විට එය මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය ස්කන්ධයේ නියතයි ඒකාකාර ත්වරණයක් එය මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය මොකද වෙන්න ඕන? සම්ප්‍රයුක්ත බලය ඒකාකාර ත්වරණය වෙනවා. නියත ලක්ෂයක සිට ඇති විස්ථාපනයට සමානුපාතික වේ නියත වන අතර ශුන්‍ය නොවේ. මේකනේ උත්තරේ වෙන්න ඕනේ. බැලූ පමණින්ම මේක පේනවා. මේ බලය නියතයක් වෙන්න ඕනේ. මොකද ත්වරණය ඒකාකාර නම් නියත ස්කන්ධයක් ත්වරණයක් ඒකාකාර නම් සම්ප්‍රයුක්ත බලය නියතයක් වෙන්න ඕනේ. බිඳුව වෙන්න බෑ. ත්වරණය බිඳුව නෙවෙයි. ඒ නිසා පැහැදිලිව බැලුව පමණින් උත්තරයක් තියෙනවා. උත්තරේ 2. මෝටර රථයක සියලුම ජනෙල් වසා එය තුල හුලං හැමීමක් සිදු නොවන පරිදි මාර්ගයක යනවා. මෝටර රථයේ ජනෙල් වහලා තියෙන්නේ. ගල්ලංගුරු වායුවෙන් පිරුණු බැලුනයක්. ගල්ලංගුරු වාතයේ බර වාතයට වැඩිය අඩු හින්දා මේක අර ඔයගොල්ලෝ දන්නවනේ මේ බරින් අඩු වායු වාතයට වඩා ඝනත් වෙන අඩු වායුවක් පිරෙව්වහම ඒ බැලුම උඩ යනවා. අන්න ඒ විදිහට පුරවගත්ත බැලුමක් මේක. මේක ළමෙක් මෝටර රථයේ ආසනයකට ගැට ගහලා තියෙනවා. එක්තරා අවස්ථාවකදී බැලූනය ගැටගසා ඇති තන්තුව මෝටර රථයේ ගමන් ගන්නා දිශාවට ඇදී සිටිනසේ තිබෙන බව නිරීක්ෂණය කළ හැකි වේ. කියන්නේ මෙන්න මෙහෙම. දැන් මේ මෝටර රථයේ ආසනේ මේ වගේ කියලා හිතන්නකෝ. මෝටර රථයේ ආසනේ මෙතනට ගැට ගහලා තියෙනවා. මෝටර රථය යන්නේ මේ පැත්තට. ඒතකොට ආසනෙත් ඒ පැත්තට යනවා. මේකේ ගැට ගහපු බැලුම සාමාන්‍යයෙන් මෙහෙම උඩ අතටනේ තියෙන්නේ. නමුත් දැන් මේක එක්තරා අවස්ථාවක මොකද කියන්නේ? රථේ ගමන් ගන්නා දිශාවට ඇදී තියෙන බව පේනවා. ඒත් මේ පැත්තට නම් යන්නේ දැන් මෙන්න මෙහෙම ඇදිලා ගිහින් තියෙනවා. මේ තියෙන බැලුම එතකොට. ඔන්න බැලුම. රථේ යන පැත්තට බැලුම ඇදිලා. එතකොට මේ බැලුම මත එදෙන ආතති බලය කොහොමද එන්නේ? මේක තන්තුවක්නේ. ආතති බලය මෙන්න මෙහෙම එන්න ඕනේ. දැන් ආතති බලය මේ පැත්තට එනවා කියන්නේ බැලුම මත අසමතුලිත බලයක්. බැලුමේ බර මෙහෙම තියෙනවා. බැලුමේ බර සිරස් තිරස් අතට අපිට පේනවා මේ ආතතිය සංරචකයක් බැලුම මත යෙදෙනවා. මේ ආතති බලයේ සංරචකයක් බැලුම මත මේ පැත්තටයි එන්නේ. එතකොට මෙන්න මෙහෙම බැලුම ආනත වුණා නම් ත්වරණය තියෙන්නේ කොයි පැත්තටද? මෙන්න මේ ආතති බලය නිසා ත්වරණය තියෙන්නේ මේ වාහනේ ගමන් කරන පැත්තට විරුද්ධ පැත්තට. වාහනේ ගමන් කරන පැත්තට විරුද්ධ පැත්තට. එතකොට මොකක්ද අපිට කියන්න පුළුවන්? මෝටර රථයේ චලිතයේ දිශාවට මන්දනය වෙනවා. දැන් මේ අතට යන එක ත්වරණය තියෙන අනිත් පැත්තට නම් බලය යෙදෙන්නේ මේ බැලුම මත මේ පැත්තට. ඒ නිසා ත්වරණය තියෙන්නේ මේ පැත්තට යන දිශාවට මන්දනයක්. එතකොට එහෙනම් උත්තරේ 5 මෝටර රථයේ චලිත දිශාවට මෝටර රථයේ මන්දනය වෙමින් තමයි චලනය වෙන්නේ. මෝටර රථයේ චලිතයේ දිශාවට මන්දනයක් ඇති කරමින් යනවා. ඒක බොහොම ලේසියි. මෙතන මොකද්ද? සුමට ඝර්ෂණය රහිත බර නැති කප්පියක් දුනු තරාදියකින් එල්ලලා තියෙනවා. මේ කප්පියට බරක් නැහැ. එතකොට වස්තු දෙකක් එල්ලලා තියෙනවා. මේ පැත්ත කිලෝ 18යි මේ පැත්ත 9යි බැලුවම පේනවා. එතකොට මේක නිදහසේ යන්න අතෑරියොතින් දුනු තරාදිය කියවීම අහන්නේ. ඒත් ඔයගොල්ලෝ දන්නවා දැන් දුනු තරාදිය කියවීම මොකද්ද? බර එල්ලන කොක්කේ ආතතියයි. ඒත් මෙතන මේකේ මේ ආතතිය හොයන්න ඕනේ. මෙන්න මේක හොයන්න ඕනේ. ඒක මේ තන්තුවේ ආතතිය තියෙනවනේ T. මේක T. මේකත් එම Tමයි. ඝර්ෂණයෙන් තොර චලිතය ඇදෙන්නේ නැති කැඩෙන්නේ නැති තන්තු. ඒ හින්දා එකම ආතතිය එන්නේ. මේ පැත්තේ T. එතකොට වැඩි බර මොකද්ද? 18. මේක පල්ලෙහාට යනවා. මේ අනිත් එක ඇදගෙන. මේ තෝරණේ අපි ඒ කියමුකෝ. මේක උඩට යනවා. අපි මේ ආතතිය හොයන් ඉන්න ඕනේ මේක. මේ ආතතිය හොයාගත්තොත් ඕගලන්ට පේනවා ඇති. මේ ආතතිය T මේකත් T. එතකොට මේ කප්පිය සමතුලිතව එක තැන තියෙන්න නම් කප්පිය මත උඩට බලයක් දෙන්න ඕනේ 2T කියන. එතකොට තරාදියේ බර එල්ලන කොක්කේ ආතතිය වෙන්නේ 2T. ඒ 2T නිව්ටන් වලින් අරගෙන 10න් බෙදුවොත් අන්න නිව්ටන් 10න් බෙදපුවම කිලෝ වලින් තරාදියේ පාඨාංකය ගන්න පුළුවන්. එහෙනම් අපි අරමුණ වෙන්න ඕනේ මේ T හොයන එක. කොහොමද T හොයන්නේ? ඉස්සෙල්ලා තෝරණය හොයමු. තෝරණය එකපාර ලියන්න පුළුවන් මේ වගේ එක මම කියලා දුන්නා. දැන් කීප අවස්ථාවක් අපි මේක කරා. තෝරණයට උදව් කරන බලය 18යි G.
ත්වරණයට බාධාවක් වෙන බලය 9යි G. 18න් 9 අඩු කරන්න. එතකොට ත්වරණයට උදව් කරන මුළු බලය 18 රින් 9 9යි G. ඒක බෙදන්න ත්වරණය යන මුළු ස්කන්ධය. මේ මොකද්ද මේ කරන්නේ? ත්වරණය කියන්නේ බලය බෙදීම ස්කන්ධය මේ පද්ධතියට ලියනවා. එතකොට පද්ධතියට මේ කියන ත්වරණය ඇති කරන්න උදව් වන බලය වෙන්නේ 18න් 9ක් අඩු කරපුවම 9යි G. ඒක බෙදන්න ඕනේ ත්වරණන මුළු ස්කන්ධයෙන් 18යි 9යි 27යි. කිලෝ 27යි. ඒ අනුව ත්වරණය මෙතනින් එනවා කීයද? 18 රින 9 9යි. 9 27න් බෙදුවාම 3යි. එතකොට G බෙදීම 3. නැත්නම් 10 බෙදීම 3යි ත්වරණය. බලන්න හරිද කියලා. දැන් කෙටි ප්‍රශ්නයක් හින්දා මම ටික ඉක්මනට සුළු කෙරුවා. මෙතන එනවා 9යි G බෙදීම 27. මේ 9යි මේ 27යි බෙදුවාම නේ 9 27 සුළු කරවම මෙතන 3ක් එනවා. 9 3 27යිනේ. G බෙදීම 3. මේක තමයි ත්වරණය. දැන් ආතතිය හොයන්න පුළුවන් මෙන්න මේකට උඩට F සමානයි මේ ලිව්වොත්. කිලෝ 9ට උඩට F සමානයි මේ ලිව්ව. මම දැන් සමීකරණ ලියන්නේ නැහැ කෙටි ප්‍රශ්නයක් හින්දා. ඕගොල්ලනුත් කටසටහනක මේක හදනකොට සමීකරණ ලියන්න ඕනේ මේක එකපාර මේක බලලා සමීකරණේ දාමු. උඩ අතට F සමානයි මේ දැම්මොත් කිලෝ 9ට උඩට T තියෙනවා. එතකොට T ඍණ 9යි G. T ඍණ 9යි G තමයි උඩ අතට තියෙන සම්ප්‍රයුක්ත බලය. ඒක සමාන වෙන්න ඕනේ ස්කන්ධය 9 වැඩි කිරීම උඩ අතට තියෙන ත්වරණය 10 බෙදීම 3යි. 10 බෙදීම 3යි. එතකොට T ආතති බලය එනවා මේක අනිත් පැත්තට ගෙනියන්න 90 ධන 9 බෙදීම 3 3යි 3 වරක් 10 30යි. ඒ කියන්නේ 120යි. ආතති බලය නිව්ටන් 120යි. එහෙනම් මෙතන බර එල්ලන කොක්කේ ආතතිය වගේ දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ නිව්ටන් 240යි. නිව්ටන් 240 කිලෝ වලින් නම් මේකේ සටහන් වෙන්න ඕන 24යි කියලායි. ඒ යන උත්තරේ 2 කියන මේ දෙවෙනි උත්තරේ එනවා. 22 මේකත් ඒ වගේම ගාණක්. කිලෝ 2ක් බරයි මේ පැත්තේ මේ වස්තුව. මෙතන කිලෝ 1යි මෙතනත් කිලෝ 1යි. ඒතර ඔයගලන්ට පේනවා ඇති තරාදියේ බරයි මේකයි ගත්තොත් මේ පැත්තේ කිලෝ 2ක් තියෙනවා. මේ පැත්තේ පද්ධතිය. එහා පැත්තේ පද්ධතියත් කිලෝ 2යි. දැන් මේ සුමට කප්පි ඔක්කොම කියන්නේ දැන් මේක අතෑරියොත් එහෙම මෙහෙම. අපි මේක නිදහස් කරොත් මේ පැත්තේ බලය මේ පැත්තේ බලයට සමානනේ. බරවල් දෙක සමානයිනේ නේ පේනවද? මෙහෙත් කිලෝ 2ක් තියෙනවා. එහෙත් ඒතර කිලෝ 2යි 2යි දෙපැත්තෙන් එල්ලපුවා මේක අතෑරියම සමතුලිත වෙනවා. නිශ්චලතාවයේ තියෙන්නේ. ත්වරණයේ බිඳුවයි. ත්වරණයේ බිඳුව නම් මේවායේ ආතතිය මේ බරට සමානයි. මේ ආතතිය මේ බරට සමානයි. එතකොට මේකේ ආතතිය කිලෝ 1යි. මේකේ ආතතිය කිලෝ 1ක ආතතියක් නිව්ටන් 10යි. එහෙනම් මේ තරාදියේ කියවීම වෙන්නේ බර එල්ලන කොක්කේ ආතතියනේ. බර එල්ලන කොක්කේ ආතතිය කීයද? නිව්ටන් 10 නැත්තම් කිලෝ 1යි. එහෙනම් කියවීම කිලෝ 1යි දෙවෙනි උත්තරේ නිකම්ම එනවා. උත්තරේ 2. 23 ස්කන්ධයේ M1 M2 M1 විශාලයි M2 සුමට සහැල්ලු කප්පියකින් එල්ලුවාම අපි රූප අඳින්න ඕනේ නැහැ. ප්‍රසිද්ධ ගැටලුව දැන්. වැඩි බරෙන් අඩු බර අඩු කරලා ත්වරණය ගන්න. වැඩි ස්කන්ධ M1. එතකොට වැඩි බරෙන් අඩු බර අඩු කරන්න. M1 G ඍණ M2 G. මෙන්න ත්වරණයට උදව් කරන බලය. මේක ත්වරණය වන මුළු ස්කන්ධයෙන් බෙදන්න. එතකොට මේක තමයි ත්වරණය. ත්වරණය කියන්නේ මේ ගත්තේ මොන සූත්‍රයෙන්ද? බලය බෙදීම ස්කන්ධය කියන එකේ. බලය බෙදීම ස්කන්ධය. පද්ධතියේ ත්වරණයට උදව් කරන බලය වැඩි බරෙන් අඩු බර වැඩි බර M1 M1 G ඍණ M2 G. මුළු ස්කන්ධයෙන් බෙදුවා M1 ධන M2. එතකොට මොකද්ද උත්තරේ? M1 ඍණ M2 G බෙදීම M1 ධන M2 3 තුන්වෙනි උත්තරේ එනවා. 24 මේ ABC කියන මෙන්න මේ ලී කුට්ටි තුනක් වගේ කුට්ටි තුනක් තියෙනවා. ස්කන්ධ සිම්පල් M 2M සිම්පල් M. මේවා තිරස් සුමට මේසයක් මත තියලා සැහැල්ලු තන්තු වලින් සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට C කුට්ටිය P කියන බලයකින් තිරස් ලෙස අදිනකොට B හා C අතර තන්තු ආතතිය මෙතන ආතතියයි අහන්නේ. ඒතර අතර මේ පැත්තට අදිනකොට මේ අභිලම්භ ප්‍රතික්‍රියා බර කියන බල සිරස් ඒව ඕනේ නෑ. තිරස් චලිතය විතරයි සලකන්න වෙන්නේ.
එතකොට මෙතන තියෙනවා එක ආතතියක් T1 කියන, මෙතන තියෙනවා තව ආතතියක් T2 කියන. එතකොට හැබැයි මේ තුන් දෙනාම තනි පද්ධතියක් විදිහට ගත්තාම T1 T2 කැපිලා යනවා. එතකොට එක මේ තුන් දෙනාම මුළු ස්කන්ධය 4යි m m ධන 2යි m ධන 4යි m මුළු පද්ධතිය මත දෙන මුළු සංප්‍රයුක්ත බලය අසමතුලිත සංප්‍රයුක්ත බලය කැපිටල් P. එතකොට අපිට ත්වරණය කියන්නේ බලය බෙදීම ස්කන්ධය කියලා එකපාර ලිව්වොත් ත්වරණය කියන්නේ බලය බෙදීම ස්කන්ධය. එතකොට පද්ධතියේ මෙතන බලය එන්නේ P, ස්කන්ධය 4m මුළු පද්ධතියම. එතකොට එකම එක බලය තියෙන මේවා ඇතුලේ තියෙන බල පද්ධතිය සලකනකොට ඒක කැපිලා යනවා. නිසා මේකයි ත්වරණය. දැන් B හා C අතර මේක B මේක C මේ T1 ඒ කියන්නේ හොයන්න ඕනේ. ඒක හොයන්න පුළුවන් C ට අපි C ට ලිව්වොත් මේ අතට. C ට අපි මේ අතට ලිව්වොත් සමීකරණයක් C ට F සමානයි මේ දැම්මොත් චලිතයට උදව් කරන බලය P ඍණ T1 තමයි අපිට හොයන්න තියෙන්නේ. සමානයි එයාගේ ස්කන්ධයේ සිම්පල් m වැඩි කිරීම ත්වරණය. ඉතින් ත්වරණයේ පද්ධතිය ත්වරණය C ටත් තියෙනවා. ඒතර C ට තියෙන ත්වරණය P බෙදීම 4m. ඒතර m කැපිලා ගියාම P බෙදීම 4. එහෙනම් T1 මේ පැත්තට ගත්තොත් T1 කියන්නේ මොකක්ද කියලා එනවා. T1 කියන්නේ T1 එහා පැත්තට ගන්න කැපිටල් P ඍණ P බෙදීම 4. ඒතර P වලින් P බෙදීම 4ක් අඩු වුණාම කීයක් දෙන්නේ? 3යි P බෙදීම 4යි. නේ? 1යි P වලින් 4න් පංගුවක් අඩු වුණාම 4න් 3යි P ඉතුරු වෙනවා. කෙටි ප්‍රශ්නනේ. ඒතර 3යි P බෙදීම 4 උත්තරේ 3. ඊළඟ එකට ගියොත් මෝඩ් රථයක් තුල සිය අසුන ඉදිරියෙන් නැති තිරස් රාක්කයක රියදුරා පොතක් තියලා තියෙනවා. ඒතර රියදුරා මෝඩ් රථයක තමගේ ආසන ඉස්සරහා තියෙන රාක් එක මේ පොතක් තියලා තියෙනවා. රථය තිරස් කෙලින් පාරක පදවද්දීම පොත ඔහු වෙත ලිස්සා එනවා නේ. ඔහු වෙත ලිස්සා එනවා. එතකොට දැන් ඒ කියන්නේ දැන් රථය මේ තියෙන රථය කියලා හිතන්නකෝ. බොහොම දල වශයෙන් ගන්නොත් මේ රථය නම් දැන් මේක ඇතුලේ තියෙන දෙයක් එයාට අසුන ඉස්සරහා මේ රියදුරු අසුන තියෙන දෙයක් ඔහු වෙත මේ පැත්තට එනවා. ඒ කියන්නේ රථයට සාපේක්ෂව මේක පස්සට ඇවිල්ලා තියෙන්නේ. පස්සට ඇවිල්ලා තියෙන්නේ. ඒත් රථයට සාපේක්ෂව මේක පස්සට එනවා කියන්නේ රථය ත්වරණයෙන් ඉස්සරහට යනවානේ. අපි සාමාන්‍ය මෝටර රථයක වුණත් බස් එකේ යනකොට වුණත් බස් එක එකපාර දැන් නවත්තලා තිබිලා එකපාර අද්දලා යනකොට ත්වරණයෙන් යනකොට අපිව පස්සට යන්න බලනවා. අපි පස්සට ගිහිල්ලා පිට සීට් එකේ වදිනවා. අපි හිටගෙන හිටියොත් බස් එක යනවා අපිව ඇදිලා යන්නේ. අපිව පස්සට යනවා. එතකොට අපිව පස්සට යනවා කියන්නේ ත්වරණය තියෙන්නේ ඉස්සරහට. එහෙනම් මේක උත්තරේ එන්න ඕනේ. ත්වරණයෙන් ඉදිරියට යමින් සිටියදී කියන මෙන්න මේ උත්තරේ 3. 26 උත්තෝලකයක සිටින ලිෆ්ට් එකක ඉන්න මිනිහෙකුට බර අඩුවීමක් දැනෙනවා. දැන් ඔයගලන්ට මතක ඇති බර අඩුවීමක් දැනෙන්නේ මොනවා වුණොත්ද? බර වැඩිවීමක් දැනෙන්නේ ත්වරණය උඩට නම්. බර අඩුවීමක් දැනෙනවා නම් ලිෆ්ට් එකේ ත්වරණය පල්ලෙහාට. ඒතර ත්වරණය පල්ලෙහාට තියනවා කියන්නේ එක්කෝ ත්වරණයෙන් පහළට එනවා. එහෙම නැත්නම් මන්දණයෙන් ඉහළට යනවා. ඔය දෙකේම හරි. එක්කෝ මන්දණයෙන් ඉහළ යාම නැත්නම් ත්වරණයෙන් පහළ යාම. බලමු මොකක්ද උත්තරේ කියලා. ඒකාකාර ප්‍රයෝගයෙන් ඒක වෙන්න බෑ. ඒකාකාර ප්‍රයෝගයෙන් පහළට ඉහළට නෙමෙයි පහළට ඒක වෙන්නත් බෑ. ඉහළට ත්වරණය වෙන බවයි. එතකොට බර අඩු වෙනවා නම් ඉහළට නෙමෙයි ත්වරණය වෙන්න ඕනේ. පහළට ත්වරණය වෙන්න ඕනේ. එතකොට G-ට වඩා අඩු ත්වරණයකින් පහළට ත්වරණය වෙන බවයි. උත්තරේ 4. G-ට වඩා අඩු ත්වරණයකින් පහළ ගුරුත්ව ත්වරණයට වඩා අඩු ත්වරණයකින් පල්ලෙහාට චලනය වෙනවා වෙන්න ඕනේ. ගුරුත්ව ත්වරණයට වඩා වැඩි ත්වරණයකින් ලිෆ්ට් එක පල්ලෙහාට ගියොත් මොකද වෙන්නේ? ඔය පාටාංක අඩු වෙවි තියෙන්නේ නැහැ. එතකොට වෙන්නේ මේ එයාට බර අඩුවීමක් නෙමෙයි දැනෙන්නේ. එයාව ගිහිල්ලා අපි බෝලයක කතාවක් කරේ. ඒ වගේ ලිෆ්ට් එක ගුරුත්ව ත්වරණයට වැඩි ත්වරණයෙන් යන්න ගත්තොත් මිනිහා ටික වෙලාවක් පා වෙලා හිටිනවා. ලිෆ්ට් එක යනවා G වලට වැඩි ත්වරණ 2යි G වලින් කියමුකෝ. එතකොට මිනිහා G වලින් වැටෙනවා ලිෆ්ට් එක 2යි G වලින් වැටෙනකොට මිනිහා ලිෆ්ට් එකේ ඇතුලේ මෙහෙම පා වෙලා වගේ ගිහිල්ලා ලිෆ්ට් එකට සාපේක්ෂව ඔළුව වැදිලා ලිෆ්ට් එකේ උඩ
ඔළුවෙන් බලයක් ඇවිල්ලා තමයි අර වැඩි ත්වරණය යන්නේ. එතකොට එයාට බර වැඩි වීම දැනෙන්නේ කකුල් වලින් නෙමෙයි ඔළුවෙන් නේ. ඒක නෙමෙයි මෙතන ගන්න. ඒ නිසා ගුරුත්ව ත්වරණයට අඩු ත්වරණයකින් පහළට යනවා කියන මේ හතරවෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ. මේ ස්කන්ධයේ කැපිටල් M සිම්පල් M මේ වස්තු දෙක එකට තියලා තල්ලු කරනවා නේ. එතකොට පෙට්ටිය අතර ප්‍රතික්‍රියාව අහන්න. මේ දෙක අතර තියෙන මෙන්න මේ ප්‍රතික්‍රියාව R. මේ R කියන ප්‍රතික්‍රියාවෙන් තමයි සිම්පල් M චලනය වෙන්නේ. අභිලම්බ ප්‍රතික්‍රියා මේසෙන් එදෙන බරවල් අපි ගන්න ඕනේ නැහැ. සුමට කියලා ගන්න. ඝර්ෂණ රහිතයි. මේ පද්ධතියටම එන මුළු බලය P. එතකොට ත්වරණය වෙන්නේ පද්ධතිය මත එදෙන මුළු බලය බෙදීම මුළු ස්කන්ධය කැපිටල් M දන සිම්පල්. මේක තමයි පද්ධතිය ත්වරණය. දැන් අපි F සමානයි M මේ සිම්පල් M ට දැම්මොත්. සිම්පල් M ට මේ පැත්තට F සමානයි M මේ දැම්මොත් එතකොට එයා මත එන බලය වෙන්නේ R. එයා ත්වරණය වෙන්නේ R වලින් තිරස්ස. තිරස්ස තියෙන R විතරයි. ඒක තමයි බලය. ස්කන්ධය යාගේ සිම්පල් M. ත්වරණය P බෙදීම සිම්පල් M දන කැපිටල් M නේ. මේ තියෙන්නේ ත්වරණය. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ සිම්පල් M P බෙදීම සිම්පල් M දන කැපිටල් M උත්තරේ 3. 28 උස ගොඩනැගිල්ලක මුදුනේ සිට එක විට හෙළන ලද කුඩා සහ විශාල යකඩ ගෝල දෙකක් එකම මොහොතේදී පොළවට වැටේ. ඒක හරිනේ. සාමාන්‍යයෙන් අපි උඩ ගොඩනැගිල්ලක ඉඳලා ලොකු යකඩ කෑල්ලකුයි පොඩි යකඩ කෑල්ලකුයි අතෑරියොත් වාතයේ ප්‍රතිරෝධය බොහොම අඩුයි යකඩ කෑල්ලක් මත එකම වෙලාවෙ බිම වැටේ. ගෝල දෙක මත පොළවෙන් යෙදූ බල කියන්නේ බර. ඉතින් ලොකු යකඩ කෑල්ලකයි පොඩි යකඩ කෑල්ලකයි බරවල් සමාන වෙන්නේ නැහැ. මේක වැරදි. නේ. ගෝල දෙකේ ත්වරණ සමානයි. අන්න හරියට හරි. බර වෙනස් වුණත් ත්වරණ එකම ත්වරණයෙන් එන්නේ ගුරුත්ව ත්වරණයෙන්. ඒවා එකම ත්වරණයෙන් එන්නේ. ත්වරණ සමානයි. එතකොට මෙහෙම එකම මොහොතේදී පොළොවට වැටෙනවා නම් එකම තැනක ඉඳලා අතෑරියාම පොළොවට එනකොට මේ ගෝල දෙකේ පොළොවේ වදින ප්‍රවේගත් සමාන වෙන්න බෑ. එකම ත්වරණ නිශ්චලතාවයෙන් පටන් අරන් එකම දුර එන්නේ. එකම ගොඩනැගිල්ල උන්නේ අතෑරියේ. එහෙනම් ගෝල දෙකේ ප්‍රවේගත් සමාන වෙන්න ඕනේ. B හා C නිවැරදි කියන එකයි. B හා C මින් සත්‍ය B හා C උත්තරේ 4. හතරවෙනි උත්තරේ අපිට එනවා. x කිලෝග්‍රෑම් ස්කන්ධයක් මත නිව්ටන් 100ක බලයක් යෙදුවොත් ත්වරණය 10ක් එනවා. එතකොට අපි බලය සමානයි ස්කන්ධය වැඩි කිරීම ත්වරණය කියන සමීකරණය මේකට ලිව්වොත් බලය 100යි. මේ 100ක බලයකින් මේ x කියන ස්කන්ධය 10ක ත්වරණයක් ගන්නවා. 10ක ත්වරණයක් ගන්නවා. එහෙනම් x කියන ස්කන්ධය කීයද කියලා එනවා. x කියන්නේ 100 බෙදීම 10 කිලෝ 10යි. y කිලෝග්‍රෑම් ස්කන්ධයක් මත එම බලයම යෙදීමෙන් 20ක ත්වරණයක් එනවා. එතකොට y කිලෝග්‍රෑම් ස්කන්ධයක් මත ඒ බලයම යෙදුවොත් ඒ කියන්නේ 100 බලය යෙදුවොත් y කියන ස්කන්ධයක් මත 20ක ත්වරණයක් එන්නේ. මෙතන ස්කන්ධය y ත්වරණය 20යි. එහෙනම් y කීයද? y කිලෝ 5යි. දැන් xy එකට සම්බන්ධ කරලා ඒ බලයම දැම්මොත් මුළු ස්කන්ධය කීයක් එනවද? x කිලෝ 10යි y කිලෝ 5යි දෙක එකට ගත්තාම කිලෝ 15යි. එතකොට එම බලයම දාන්නේ. එම බලයම දානවා බලය 100යි xy දෙක එකතු කරපුවම කිලෝ 15යි. ත්වරණය කොහමද? මේකනේ ප්‍රශ්නේ. එහෙනම් ත්වරණය වෙන්න ඕනේ 100 බෙදීම 15 5න් බෙදපුවම කීයද එන්නේ? 20 බෙදීම 3යි. 20 බෙදීම 3යි නැත්නම් 100 බෙදීම 15යි ms ඍණ දෙක 100 බෙදීම 15 නැත්නම් 20 බෙදීම. එතකොට 100 බෙදීම 15 කියලාම උත්තරේ දීලා තියෙනවා. දෙවෙනි උත්තරේ හරි. ඊළඟ ප්‍රශ්නේ බලමු. මෙතන කියන්නේ ස්කන්ධයේ M වූ වස්තුවක් මත තප්පර දශම එකක කාලයක් ක්‍රියා කරන නිව්ටන් 10ක බලයකින් එම වස්තුවේ ගම්‍යතාව වෙනස් වේ. දැන් වස්තුවක ඇතිවන ගම්‍යතාව වෙනස සමාන වෙනවා බලය වැඩි කිරීම ඒ බලය ක්‍රියා කරන කාලයට. පොඩි කාලයක් කියමුකෝ. බලය වැඩි කිරීම කාලයට. දැන් මෙතන බලය 10යි කාලය දශම එකයි. එතකොට ගම්‍යතාව වෙනස 1යි මේක ඇති වෙලා තියෙන.
ස්කන්ධය මොකක් වුණත් බලය කාලයෙන් වැඩි කරොත් ඒක ඇති වෙන ගම්ම්‍යතාව වෙනස එනවා. ඒතර ඒ අනුව ඔයගලන්ට පේන ඇති ගම්ම්‍යතාව වෙනස එකයි මේ සිම්පල් M ස්කන්ධයේ ඇතිවන. ඔය කියන ක්‍රියාවලිය. ස්කන්ධය දෙකයි M වූ වස්තුවක එම ගම්ම්‍යතාව වෙනසම ඇති වෙන්න මොකද වෙන්න ඕන? එතකොට දැන් මෙතන අපි බලන්න ඕනේ දැන් මේ බලයක් හා කාලයක් තියෙනවානේ. මේ බලයේත් කාලයේත් ගුණිතේ එකක් ආවනම් හරි. එතකොට නිව්ටන් 20 හරියන්නේ නැහැ. නිව්ටන් 20ක් දශම එකක් වුණොත් එතන ගුණිතය කීයක් එනවද? දෙකක් එනවා. මෙතන දෙකක් එනවා ගුණිතය. මේ නිව්ටන් 5 හරියන්නේ නැහැ. බලය විතරයි තියෙන්නේ. මෙන්න මෙතන උත්තරේ එනවා. මෙතන බලය 5යි කාලය දශම 2යි. එතකොට 5ක බලයක් දශම 2ක කාලයක් යෙදුනොත් ඒත් බලය කාලයෙන් වැඩි කරුවොත් එන්නේ මෙන්න ගම්ම්‍යතාව වෙනස එකක් කියලා. ඒ ස්කන්ධයෙන් මෙතන ස්වායත්තයි. බලය කාලයෙන් වැඩි කරනවා නම් එන්න ඕනේ. ඒ අනුව පස්වෙනි උත්තරේ තමයි හරි උත්තරේ. මොකද බලය වැඩි කිරීම කාලය කියන්නේ ගම්ම්‍යතාව වෙනස. යන උත්තරේ 5. 31. ඒ එන්ජිම ස්කන්ධය M වූ B කියන බඩු පෙට්ටියක් තිරස් මාර්ගයක් දිගේ ඇදගෙන යනවා. එතකොට මේකේ ස්කන්ධය M. මෙයා M කියලා අපිට දෙනවා. A හා B මත සම්පූර්ණ ප්‍රතිරෝධ බල පිළිවෙලින් F1 හා F2. එතකොට මෙයා මත ප්‍රතිරෝධී බලයක් එනවා මාර්ගයෙන් F1, මෙයා මත F2 කියන ප්‍රතිරෝධී බල දෙකක් යෙදෙනවා. එන්ජිම සිම්පල් F ඒකාකාර ත්වරණයකට භාජනය වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතන සිම්පල් F කියන ත්වරණයකුත් තියෙනවා. ත්වරණය සිම්පල් F කියලා දෙන්නේ. පහත සඳහන් දෑ වලින් කුමකින් මේ තන්තුවේ ආතතිය මෙතන තියෙනවනේ මේ තන්තුවක් මෙන්න මෙතන මේ ආතතිය තමයි අහන්නේ. ඉතින් මෙතන මේක වෙන්න මේ එන්ජිම දැන් මේ ත්වරණය සිම්පල් F කියලා දීලා තියෙනවනේ. එතකොට අපි මේකට අපි F සමානයි m ලියුවොත් B වල මෙතන මේ තන්තුවේ ආතතිය මේ පැත්තට T කියලා ගත්තොත් දැන් මේ එන්ජිමයි මේ මැදිරියයි අතර මේ තියෙන එන්ජිම කියලා හිතමු. මේ තියෙන මැදිරිය. හරි මේ B. එතන මෙන්න මේ දෙක අතර ආතති බලයක් තියෙනවා. මේ ආතති බලයෙන් තමයි මෙයා ඇදිලා යන්නේ මේ ත්වරණය නේ. මේ ආතති බලය T එක තමයි අහන්නේ. ඊට අපි මේකට F සමානයි m දැම්මොත් B ට මේ පැත්තට T තමයි බලය T සමානයි. ඒකේ ස්කන්ධය සිම්පල් M. ස්කන්ධය මේ බලය මෙතන මේ ප්‍රතිරෝධී බලය මේ චලිතයට විරුද්ධව තියෙනවා නේ. අපිට ඒක අමතක කරන්න බෑ. මෙතන ප්‍රතිරෝධී බලයක් තියෙන F2 කියන චලිතයට විරුද්ධව ඒ අනුව මෙතන මේ මෙන්න මේ B කියන පෙට්ටිය මත එදෙන මේ පැත්තට එන චලිතයට උදව් කරන බලය වෙන්නේ T ඍණ F2. T ඍණ F2. මේක තමයි සම්ප්‍රයුක්ත බලය මේ පැත්තට තියෙන අපි බර ප්‍රතික්‍රියා බල ලම්බකයි කියලා අතෑරියහම මේකයි එන්නේ. ඒක සමාන වෙන්න ඕනේ. එම එන්ජිමේ ස්කන්ධය මේ කොටසේ ස්කන්ධය සිම්පල් M වැඩි කිරීම ත්වරණය F2. ඒ අනුව මේ T කියන්නේ F2 ධන MF. F2 ධන MF කියලා එන්නේ. උත්තරේ 2 මෙතන F1 නෙමෙයි එන්න ඕන. මෙතන මුද්‍රණ දෝෂයක් තියෙන්නේ. මෙතන F2 ධන MF ආවනම් හරි. ඒක තමයි හරි උත්තරේ. මේක පේනවා බැලුවාම පැහැදිලිවම මේකට තමයි සමීකරණ ලියන්න ඕනේ. එතකොට අපිට පේනවා මේ පැත්තට ආතති බලය T තියෙනවා අපිට හොයන්න ඕනේ. අර පැත්තට F2 තියෙනවා T ඍණ F2 සමාන වෙන්න ඕනේ මෙයාගේ ස්කන්ධය වැඩි කිරීම මේ තෝරණයත්. එතකොට මෙන්න මේ දෙවැනි එක උත්තරේ ඒ විදිහටයි එන්නේ. කඹ ඇදීමේ තරංගයක එක් කණ්ඩායමක් නිව්ටන 500කින් අදිනකොට අනෙක් කණ්ඩායමෙන් හරියටම මේක තුලනය වෙනවා. එතකොට දැන් මේ කඹයක් තියෙනවා. කඹ ඇදීමේ තරංගයක්. මේ කඹයක් තියෙනවා. මේ කඹේ මේ පැත්තේ මෙහෙට අදිනවා, ඒ පැත්තේ එහෙට අදිනවා. එතකොට මිනිස්සු කඹේ මේ පැත්තට අදිනකොට කඹෙන් මිනිස්සු මත බලයක් එනවා මේ අතර T කියන. ඒ වගේම අනිත් පැත්තේ මිනිස්සු එහෙට අදිනකොට කඹෙන් බලයක් මේ පැත්තට එනවා. දැන් මේ දෙක වෙනස් වුණොත් මිනිස්සු ටික අතෑරුණාම ඉතුරු කඹේ කොටස තියෙනවනේ. ඒ කඹේ කොටසේ මේ බලය වෙනස් වුණොත් බලය වැඩි පැත්තට මේක ඇදිලා යන්න ඕනේ.
දැන් මේකේ කියනවා තුලනය වෙනවා කියලා. එහෙනම් මේ t1 සමාන වෙනවා t2කට. මේ කියන අවස්ථාවේ t1 සමානයි t2. එතන මේ වෙලාවේ කම්බේ ආතතිය ගත්තොත් ඇතුලේ දැන් නිව්ටන් 500ක බලයකින් අදින්නේ. ඉතින් නිව්ටන් 500ක බල වලින් දෙන්න අදිනකොට මේකත් 500යි මේකත් 500යි. ඉතින් ආතති බලය උදාසීන වෙලා තියෙන ආතති බලය 500යි. බිඳුව නෙමෙයි හැබැයි. මේක කැපිලා යන්නේ නැහැ. මේ පැත්තෙන් 500කින් අදිනවා මේ පැත්තෙන් 500කින් අදිනකොට මේක මේ අතට 500ක් වෙනවා මේ අතට 500ක් වෙනවා. ආතතිය 500 කියන උත්තරේ තුන්වෙනි එකයි එන්නේ. 33. දැන් මෙතනත් ස්කන්ධ කීපයක් තියලා මෙහෙම තල්ලු කරනවා. සුමට මේ තලයක් උඩ තියලා තියෙන්නේ ABC ස්කන්ධ පේනවනේ. 2m mm මුළු ස්කන්ධය 4m. එතකොට ඉස්සෙල්ලා මුළු ත්වරණය හොයාගමු මේ පැත්තට. මේ පැත්තට මුළු ත්වරණය වෙන්නේ පද්ධතිය මත යෙදෙන මුළු බලය P බෙදන්න පද්ධතිය මුළු ස්කන්ධයෙන් 4m වලින්. දැන් අහන්නේ B හා C අතර ප්‍රතික්‍රියාව. එතන B වලින් C මත එන ප්‍රතික්‍රියාව ගන්න පුළුවන් මේ C ට අපි ලිව්වොත් එහෙම F සමානයි මේ පැත්තට එක බලයයි C ට දෙන්නේ. ඒ තමයි B වලින් C මත එන ප්‍රතික්‍රියාව. ඒකෙන් තමයි මේක මේ පැත්තට යන්නේ. ඒක සමාන වෙන්න ඕනේ මේ ස්කන්ධයේ m බෙදීම ත්වරණය p බෙදීම 4යි m. මෙන්න මේකයි ප්‍රතික්‍රියා බලය වෙන්න ඕනේ. මේ දෙක කැපිලා යනවා. එතකොට උත්තරේ p බෙදීම 4 ඒක තමයි මේ දෙක අතර ප්‍රතික්‍රියාව වෙන්නේ. මේ තියෙන උත්තරේ 5 පස්වෙනි එකයි උත්තරේ. 34 ජල බීකරයක් තුල ග්‍රෑම් 10ක් බර මාළුවෙක් ඉන්නවා. මේ බීකරයේ දුනු තරාදියක් මත තියලා තියෙනවා. මාළුවා බීකරයේ පතුල නිශ්චලව ඉන්නකොට තරාදියේ දැක්වෙන පාඨාංකය ග්‍රෑම් 100යි. එතකොට ග්‍රෑම් 100ක පාඨාංකයක් ඉන්නේ. මාළුවා තිරස්තලයක පිහිනනවා නම් දැන් තිරස්තලයක පිහිනනවා නම් එයා මත මොනවා හරි යෙදෙන බල තිරස් වේ දෙන්නේ. ඒවා බීකරයේ බිත්ති මතයේ බල යෙදෙනවා නම් මාළුවා මේ වගේ කියමුකෝ මාළුවා මෙයා තිරස්තලයක පීනනවා නම් මේ පැත්තට යන්නේ යා වතුරෙන් එයා මත වැඩි බලයක් යොදා ගන්න ඕනේ. ඒතර මේ පැත්තේ වතුර මත වැඩි බලයක් එනවා. හැබැයි ඒක බීකරයට සම්ප්‍රේෂණය වෙනවා මේ දෙපැත්තට. ඒවා කැපිලා යනවා. තරාදියක් උඩනේ මේක තියෙන්නේ. තරාදියක් උඩ තියෙන්නේ. එතකොට දැන් මේ තරාදිය කියවීම වෙනස් වෙන්න සිරස් අතට බලවල වෙනසක් වෙන්න ඕනේ. මෙයා තිරස්වනේ පීනන්නේ. එතකොට සිරස් අතට ත්වරණයෙන් පීනුවා නම් අන්න බරට වැඩි බලයක් පල්ලෙහාට ඇවිල්ලා මේක කියවීම වැඩි වෙන්න පුළුවන්. නමුත් දැන් එහෙම දෙයක් වෙන්නේ නැහැ. මේ කියන තිරස් පිහිනීමේ ක්‍රියාවලිය නිසා තරාදියේ පාඨාංකය මෙන්න මේ 10ම වෙන්න ඕන උත්තරේ 4. 35 ස්කන්ධය 2යි 8යි බැගින් වූ AB වස්තු දෙකක් ඝර්ෂණයෙන් තොර තලයක් මත වෙන්න ඕනේ. ඝර්ෂණයෙන් තොර තලයක් මත නිශ්චලව ඇත. නිව්ටන් 2 බැගින් වූ වස්තු බල වස්තු දෙක මත වෙන් වශයෙන් හරියටම තප්පරයක කාලයක් යොදනවා. නිව්ටන් 2 බැගින් වන බල හරියටම තප්පරයක් යොදනවා. එතකොට මේ අවස්ථාවේදී A ලබා ගන්නා වේගය v නම් B හි අනුරූප වේගය කීයද කියලා අහන්නේ. එතකොට දැන් බලන්නකෝ ගම්‍යතා වෙනස කීයද? දැන් මේ ගම්‍යතා වෙනස බලය වැඩි කිරීම කාලයට සමානයි නේ. ගම්‍යතා වෙනස වෙන්නේ බලය වැඩි කිරීම කාලය. එතකොට දැන් මෙතන ගම්‍යතා වෙනස තප්පරයක කාලයක් නිව්ටන් 2ක බලයක් යෙදෙනවා නම් ගම්‍යතා වෙනස වෙන්න ඕනේ 2 වැඩි කිරීම 1. එතකොට මේ බලය නිසා A ලබා ගන්නා ප්‍රවේගය මේ ගම්‍යතා වෙනස ස්කන්ධයේ ප්‍රවේගයත් ගුණිතයට සමාන වෙන්න ඕන. දැන් A ලබා ගන්නා ප්‍රවේගය v ලු. එහෙනම් A ගේ ස්කන්ධය 2යි 2v සමානයි 2 v කියන්නේ 1යි. එතකොට මේ අවස්ථාවේදී A ලබා ගන්නා වේගය v. B හි අනුරූප වේගය මොකද්ද? B 2v. 2 = 1. 2 × 2 = 4. 4 × 2 = 8. 8 × 2 = 16. 16 × 2 = 24. 24 × 2 = 36. 36 × 2 = 120. 120 × 2 = 180.
මේ ගම්්‍යතා වෙනසම ඇති වෙනවා දෙකක ඒක අපි v' කියමුකෝ v' කියමුකෝ ගම්්‍යතා වෙනස ඒකමයි මොකද දෙකක බලයක් තප්පර එක කාලයක් යෙදෙන්න. එතකොට v' වෙන්නේ v ගේ අනුරූප වේගය එතකොට ගම්්‍යතා වෙනස මෙතන 2යි බීට මේක ලිව්වොත් ගම්්‍යතා වෙනස 2යි මේ දෙක සමාන වෙන්න ඕනේ b ගේ ස්කන්ධය. එතකොට ඒක 8යි 8 වැඩි කිරීම b ලබා ගන්න ප්‍රයෝග අපි v' කිව්වොත් එතකොට ඒක එන්නේ 2 බෙදීම 8 කියන 4න් 1යි. v 1යි නම් මේක v බෙදීම 4 වෙන්න ඕන උත්තරේ 5. v 1යි මෙයා ලබා ගන්න ප්‍රවේගය 4න් 1යි ඒ කියන්නේ v බෙදීම 4. මෙතන මම ගම්්‍යතා වෙනස ගත්තා බලය වැඩි කිරීම කාලය කියලා. ඒ ගම්්‍යතා වෙනස මේ ස්කන්ධයේත් මේ ප්‍රවේගයේත් ගුණිතයට සමාන කෙරුවා. මොකද ඝර්ෂණයෙන් තොර තරලයක් මත තිබිලා මේක පටන් ගන්න. ඒතර අනුරූප වේග වලින් අපිට බොහොම ලේසියෙන් මේක හොයාගන්න පුළුවන්. සිරස්ස උඩු අතට නොනවත්වා ගමන් කරන විදුලි සෝපානයක ග්‍රෑම් 10ක වස්තුවක් දුනු තරාදියකින් එල්ලලා තියෙනවා. එතකොට දැන් මේ විදුලි සෝපානය මේ වගේ මේක දිගටම උඩට යන්නේ සිරස්ස ඉහළට. මේකේ වහලෙන් තියෙන මේ දුනු තරාදියක් එල්ලලා මේකෙන් එල්ලලා තියෙනවා ග්‍රෑම් 10ක ස්කන්ධයක්. මේක ග්‍රෑම් 10යි. නිවැරදි බර මේ එල්ලලා තියෙන නිවැරදි බර ග්‍රෑම් 10යි. 10 වැඩි කිරීම 10 ඍණ 3යි g. එතකොට තරාදියේ පාඨාංකය පහත සඳහන් වේ. බිඳුවේ සිට තප්පර 10 දක්වා අර සත්‍ය බර 10යි පේන්නේ තරාදිය 8යි. බර අඩු වෙලා. බර අඩු වෙලා නම් ඒ කියන්නේ මොකද්ද? පාඨාංකය අඩු වෙනවා කියන්නේ තරාදියේ ත්වරණය තියෙන පල්ලෙහාට. ත්වරණය තියෙන පල්ලෙහාට. එතකොට ඒ කියන්නේ එක්කෝ මේ උත්තෝලකයේ ත්වරණයෙන් පහළ යනවා නැත්නම් මන්දණයෙන් ඉහළ යනවා. මේ දෙකෙන් එකක් වෙන්න ඕනේ. කොහොම එතකොට මෙතන තියෙන මන්දනයක්. ත්වරණය පහළට. මම මෙතන මෙහෙම ලියන්න ත්වරණය තියෙනවනේ පහළට. තප්පර 10 සිට 15 දක්වා ග්‍රෑම් 10ම තියෙනවා. ඒ කියන්නේ ත්වරණය බිඳුවයි. මෙතන ත්වරණය බිඳුවයි මෙතන ත්වරණය පහළට. තප්පර 15 සිට 25 දක්වා පාඨාංකය බරට වඩා වැඩි. ඒ කියන්නේ ත්වරණය තියෙන්නේ ඉහළට. ඒතර මේක උඩ අතටම යමින් තියෙන හින්දා උඩ අතර දෛශික අපි ධන කියලා ගත්තොත් මොකද්ද වෙලා තියෙන්නේ? මුලින්ම ත්වරණය පල්ලෙහාට ඒ කියන්නේ අපි උඩ අතර දෛශික ධන කියලා ගත්තොතින් ප්‍රවේග කාල ප්‍රස්ථාර තෝරන්න කියන්නේ ලිෆ්ට් එකේ චලිතය සඳහා. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක බෑවුම කියන්නේ ත්වරණය. අපි උඩ අතර දෛශික ධන කියලා ගත්තොත් උඩ අතර ගමන් කරන නොනවත්වා යන සෝපානයක්. එතකොට උඩ අතර දෛශික ධන කියලා ගත්තොත් මුලින් තියෙන්නේ මන්දනයක්. මුලින් තියෙන මන්දනයක් ඊට පස්සේ ඒකාකාර ප්‍රවේගයක් ත්වරණය බිඳුව වෙනවා. ඊට පස්සේ ආය ත්වරණය වෙලා යනවා. එතකොට මන්දනයේ බෑවුම ඍණ මෙන්න මේක වෙන්න ඕන උත්තරේ. ඍණ බෑවුමකින් ඇවිල්ලා ඒ කියන්නේ මේක මන්දනය ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ බෑවුම ඍණ බෑවුම කියන්නේ ත්වරණය. ඒතර ඍණ ත්වරණයක් කියන්නේ මන්දනයක්. මේ තියෙන ඒකාකාර ප්‍රවේගය ත්වරණය බිඳුව වෙන අවස්ථාව තුන්වෙනි කොටසදී අන්න ත්වරණය උඩට තියෙනවා. ආය ප්‍රවේගය වැඩි වෙමින් යනවා බෑවුම ධන. මෙන්න මේක වෙන්න ඕන උත්තරේ 5. මේ තියෙන 5 උත්තරේ. ඒ නිසා ජල නලයකින් එන ජලය තිරස් ලෙස බිත්තියක ගැටේ. බිත්තිය මත යොදන බලය ගණනය කරනුයේ කොහොමද? බිත්තිය මත යොදන බලය ගණනය කරන්න අපි මේ දිගට මේ වගේ ජල පහරක් ගිහින් බිත්තිය වදිනකොට ඒ වතුරේ ඇතිවන ගම්්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය තමයි බිත්තිය මත යොදන බලය වෙන්නේ නේද? එතකොට ගම්්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයෙන් ගණනය කරන්න උත්තරේ 5 කියන එක අපිට නිකම් එනවා. කිලෝ 15ක් බර m ස්කන්ධයක් මේ තියෙන. ඒතර මේක වෙන්න ඕනේ මේක කිලෝ 15ක් බරයි කියන්නේ. කිලෝ 15ක් බර මේ කැපිටල් M කියන ස්කන්ධය අචල සුමට කප්පියක් වටා යන සැහැල්ලු කඹයක එක් කෙළවරකට ඈඳන ලදුව
තිරස් පොළොව මත නිශ්චලව තියෙන. ඈඳෙන ලදුව එක ඈඳුව කියලා එන්න ඕනේ. ඈඳෙන ලදුව තිරස් පොළොව මත මෙතන පොළොව තියෙන්නේ මේ පොළොව මත මේක නිශ්චලව තියෙනවා. මෙහෙම. හරිනේ. කිලෝ 10ක් බර වඳුරෙක්. දැන් මේ වඳුරාගේ බර කිලෝ 10යි. වඳුරාගේ බර කිලෝ 10යි. වඳුරෙක් කඹෙහි අනෙක් කෙළවරේ එල්ලිලා ඉන්නවා. වඳුරාට මේ කැපිටල් M පොළවෙන් උඩට උස්සන්න පුළුවන් වෙන්නේ කොහොමද? දැන් මේක උඩට උස්සන්න ඔන්න මෙන්න වෙන වෙලාවේ මේකේ ආතතිය 15G වෙන්න ඕනේ. යම් විදියකින් අපි හිතමුකෝ යම් විදියකින් 15G ආතතියක් මේකට ආවොත් අන්න මේක 15G මේක 15G දැන් මේක එස වෙන්න ඔන්න වෙන්න තියෙනවා. එතකොට මේක ඔසවා ගන්න නම් මොකද්ද වෙන්න ඕනේ? මේ ආතතිය 15G වෙන්න ඕනේ. එතකොට දැන් අපි දන්නවා මේක එකම සුමට තන්තුවක් අවිතන්නේ කැඩෙන්නේ නැති ඇදෙන්නේ නැති. මෙහෙම ආතතියක් හරියට ගන්න පුළුවන් නම් ඒක අනිවාර්යෙන් වඳුරාටත් සම්ප්‍රේෂණය වෙනවනේ. වඳුරා ලණුවේ එල්ලිලා ඉන්නේ. එහෙම ඉන්නකොට එතකොට වඳුරා මතත් මේ T බලය අනිත් පැත්තට එන්න ඕනේ. ඒ කියන්නේ වඳුරාට පුළුවන් මේක කරන්න කොහොමද? වඳුරා පේශි වලින් ලණුව හදිමින් ත්වරණයෙන් වේගයෙන් උඩට දිව්වොත් ඒ පේශි වලින් වඳුරා මත එන බලය මේ කිලෝ 15ට සමාන කරගත්තොත් 15Gට අන්න මේක එසවෙන්න ඔන්න මෙන්න තත්ත්වයට එනවා. ඊට වැඩි වැඩි ත්වරණයකින් දෝපු ගමන් මේකත් එසවිලා එනවා. වඳුරා උඩට දුවන ගමන්. අපි මෙතන සීමා වේදී ගන්න ඕනේ මේක එසවෙන්න ඔන්න මෙන්න තියෙන වෙලාව ගන්න ඕනේ මේ T 150යි කියලා. නිව්ටන් 150යි කියලා අරගෙන අපි F සමාන ma දැම්මොතින් වඳුරාට අපි වඳුරාට F සමාන ma දාමු. වඳුරා මත උඩට එන බලය වෙන බල නෑනේ. වඳුරා ලණුවේ එල්ලිලා ඉන්නේ. ලණුවෙන් එන මුළු බලය අපි T කියලා හිතමු. එතකොට වඳුරා උඩට ත්වරණයෙන් දුවනවා නම් A කියන ත්වරණයකින් එතකොට වඳුරාට අපි F සමානයි ma දැම්මොත් උඩ අතට T වඳුරාගේ අර අත් දෙක මත තන්තුවෙන් එන බලය T ඍණ වඳුරාගේ බර 10යි G සමාන වෙන්න ඕන වඳුරාගේ ස්කන්ධය වැඩි කිරීම උඩ අතට තිබිය යුතු ත්වරණය. දැන් අපිට ඕනේ මේ T කියන එක 15G වෙන්න. එතකොට මේක 15G වුණොත් මේක සම්ප්‍රේෂණය වෙනවා 15G මෙතනට. එතකොට දැන් මේක ඉස්සෙන්න ඕන වෙන්නේ. එතකොට මේක 15G වුණොත් ඒ වෙලාවේදී 15G ඍණ 10G 5G වෙනවා. මේ පැත්ත 5G වෙනවා. සමානයි 10යි A. එතකොට දැන් බලන්නකො මේ ගුරුත්ව ත්වරණය 10 ඉඳ මේ කැපුණාම යම් විදියකින් වඳුරාගේ ත්වරණය 5ක් වුණොත් තප්පර වර්ගයට මීටර. වඳුරා තප්පර වර්ගයට මීටර 5ක ත්වරණයෙන් ලණුව දිගේ උඩට දුවන්න ගියොත් ඇත්තටම එයා පේශි වලින් එයා දාගන්න ඕන බලය යා මත කිලෝ 15කට සමාන වෙනවා. ඒ බලය ලණුව දිගේ මේකට සම්ප්‍රේෂණය වෙලා මේක එසවෙන්න ඔන්න මෙන්න තත්යකට එනවා. එතකොට යම් විදියකින් වඳුරා තප්පර වර්ගයට මීටර 5ට වැඩි ත්වරණයෙන් දුවනවා නම් මේ ආතති බලය කිලෝ මේ කිලෝ 15ටත් වැඩි වෙලා මේ පැත්තත් ත්වරණයෙන් උඩට එන්න පටන් ගන්නවා වඳුරා දුවද්දී. එතකොට මොකද්ද මේකේ උත්තරේ එන්න ඕනේ බලන්නකෝ. කොහෙත්ම කළ නොහැකි මේ කරන්න පුළුවන්. ත්වරණය 5 වෙන්නයි ඕනේ. මම හිතන්නේ මෙතන 5ට වැඩි ත්වරණයකින් කඹය දිගේ ඉහළට 15ට ඇවිල්ලා හරියන්නේ නැහැ. 4 වෙනි උත්තරේ 5ට වැඩි ත්වරණයකින් කඹය දිගේ ඉහළට ගියොත් වඳුරට මේ හපංකම කරන්න පුළුවන්. 39. ඝර්ෂණය රහිත පෘෂ්ඨයක් මත 1 කිලෝග්‍රෑම් ස්කන්ධයක් මත නිව්ටන් 2ක නියත බලයක් පෘෂ්ඨයට සමාන්තරව ක්‍රියා කරනවා. තප්පර 8කට පසු ස්කන්ධයේ ප්‍රවේගය නැත්නම් වේගය. ඉතින් බලය නිව්ටන් 2යි ස්කන්ධය 1යි. එහෙනම් මේකේ ත්වරණය කීයද? ත්වරණය කියන්නේ බලය බෙදීම ස්කන්ධය 2 බෙදීම 1. ඒ කියන්නේ 2යි ත්වරණය. කාලය තප්පර 8යි. කාලය තප්පර 8යි. එතකොට තප්පර 8කට පස්සේ වේගය. එතකොට දැන් ආරම්භක වේගය ගන්න වෙන්නේ බිඳුවයි කියලා නේද? නිකම් මේක උඩ තියලා තියෙනවා කියලා ගන්න ඕනේ. එතකොට ආරම්භක ප්‍රවේගය බිඳුවයි කියලා ගත්තොත් v සමානයි u ධන at u බිඳුවයි at කියන 8 වරක් 2 16යි. එතකොට මෙන්න මේ උත්තරේ එනවා. උත්තරේ 5.
ඊටාම් පහසුයි. මේක M1 කියන ස්කන්ධය සුමට තිරස්තලයක තියෙන්නේ. M2 සුමට කප්පියකින් දාලා මේක එල්ලලා තියෙනවා. M2 ස්කන්ධයට මීටර් 2ක් පහළට එන්න. මෙයා මීටර් 2ක් පල්ලෙහාට එන්න ගතවන කාලය අහන්නේ. එතකොට මේකේ ත්වරණය හොයාගෙන මේ පද්ධතියේ ත්වරණය හොයාගෙන ඒ අනුව මේ විස්ථාපනය මීටර් 2ක් වෙන්නේ ඒ ත්වරණයෙන් ගතවන කාලය තමයි අපි හොයන්න ඕනේ. එතකොට අපි මේක මේ විදිහට හදමු. මේ පද්ධතියේ ත්වරණයට උදව් කරන බලය මොකද්ද? M2G පල්ලෙහාට තියෙනවා. මේක උදව් කරන ත්වරණයට. ආතති බල කැපිලා යනවා පද්ධතිය ගන්නකොට. එතකොට මෙයා පල්ලෙහාට A කියන ත්වරණයකින් එනවා නම් මෙයා මේ පැත්තට A කියන ත්වරණයකින් එනවා. එතකොට මෙයාගේ ත්වරණයට උදව් කරන්නේ ඝර්ෂණ නැත්තම් මේ උදව් කරන්නේ මේ T කියන බලය. අන්තිමේ ත්වරණයට උදව් කරන බලය මෙතන මොකද්ද? ත්වරණය කියන්නේ ත්වරණයට උදව් කරන බලය M2G. M2G. M1 බර උදව්වකුත් නෙමෙයි බාධාවකුත් නෙමෙයි. මෙතන ප්‍රතිරෝධී බලයකුත් නැහැ. මේ තියෙන්නේ ත්වරණයට උදව් කරන මුළු බලය M2G. ත්වරණය වෙන මුළු ස්කන්ධය M1 දන M2. ඒතර මේක තමයි ත්වරණය. කෙටි ප්‍රශ්නයක් හින්දා ඉතින් අපිට මේ වගේ කෙටි ඔක්කොටම සමීකරණ ලියන්න නැතුව නේ කෙටි ක්‍රමයකින් ලියාගත්තා. මේ ත්වරණය. අපිට බලාපොරොත්තු වෙන විස්ථාපනය මෙතන කීයද? විස්ථාපනය මීටර් 2යි. එතකොට මේ ත්වරණය මෙයා පල්ලෙහාට යනවා. මේ ත්වරණය මෙයා පල්ලෙහාට යනවා. එතකොට මේ ත්වරණය මේ තියෙන්නේ විස්ථාපනය ආරම්භක ප්‍රවේගය ගන්න වෙන්නේ අපිට බිඳුවයි කියලා. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. එතකොට අපෙන් අහන්නේ කාලය. ඉතින් මොකද්ද අපි දාන්න ඕන සමීකරණය? අපෙන් අහන්නේ කාලය. මොකද්ද අපි දාන්න ඕන සමීකරණය? කාලය අපිට S තියෙනවා U තියෙනවා S සමානයි UT ධන භාගයයි AT වර්ගය. මම සමීකරණය ලියන්නේ S කියන්නේ 2යි. S කියන්නේ 2යි. S සමානයි UT ආරම්භක ප්‍රවේගය බිඳුවයිනේ. UT බිඳුවයි. භාගයයි A. භාගයයි A කියන්නේ මේ M2G බෙදීම M1 ධන M2 මෙතන 2ක් එනවා. මේ තියෙන භාගයයි ත්වරණය වැඩි කිරීම T වර්ගය. එහෙනම් T කියන්නේ මොකද්ද? 4යි M1 M2 බෙදීම M2G වල වර්ගමූලය එන්නේ. 4යි M1 M2G මේක මෙතනට 4 වෙනවා. එතකොට අපි T වර්ගය උක්ත කරගමු. තව ටිකක් සුළු කරන්න වෙනවා වගේ පේන්නේ උත්තර දිහා බැලුවාම. T වර්ගය සමානයි 4යි M1 M2 4යි M1 M2 බලන්න මම හරියට ලියනවද කියලා. 4යි 2 4යි M1 ධන M2 බෙදීම M2G මේ තියෙන T වර්ගය. එතකොට T කීයද? මේකේ වර්ගමූලය. T කියන්නේ මේකේ වර්ගමූලය. එතකොට වර්ගමූලය ගන්නකොට මේ 4න් 4 වර්ගමූලය 2යි කියලා එළියට ගන්න පුළුවන්. එළියේ 2ක් තියෙනවා මේකේ. නේ? එළියේ 2ක් තියෙනවා. එතකොට මේ 4 මේකේ වර්ගමූලය ගන්නකොට 4 වර්ගමූලය 2යි කියලා එළියට ගත්තාම ඇතුලේ තියෙන වර්ගමූලය ඇතුලේ M1 ධන M2 බෙදීම M2G මෙන්න මේ පළවෙනි එක උත්තරේ බොහොම ලේසියෙන් එනවා. මෙන්න පළවෙනි එක උත්තරේ. ඊළඟ ප්‍රශ්නේ 41. ඒ සුමට අචල කප්පියක් වටා යන සැහැල්ලු තන්තුවක දෙකලවර මේ කියන කප්පිය මේකේ දෙකලවර P හා Q භාර එල්වා ඇත. මෙම පද්ධතිය නිදහසේ ඇති විට පද්ධතියේ ත්වරණය P පහළට යන අතට F ය. දැන් ඒ කියන්නේ මෙන්න මේ තන්තුව නැත්තම් මෙයා පල්ලෙහාට යනවා. ඒ කියන්නේ මේ P ගේ බර මේකෙන් අපිට කියවෙනවා P ගේ බර ස්කන්ධය Q ගේ ස්කන්ධයට වැඩි නැත්නම් බරට වැඩි කියලා නේ. මොකද මේ පල්ලෙහා තන්තුව නැතුව මේක තිබුණොත්
පල්ලෙහා තන්තුව නැතුව මේක තිබුණොත් එහෙම මේ පද්ධතිය නිදහසේ ඇති විට මේ ත්වරණය P පල්ලෙහාට යන විදිහට තියෙන්නේ මෙයාගේ බර වැඩි. ඒ කියන්නේ ත්වරණය මෙයා පල්ලෙහාට යනවා F කියන ත්වරණය. මේක උඩට යන්න ඕනේ එතකොට. මෙන්න මේ තන්තුව නැත්තම් මේ යට තන්තුව නැත්තම් තවත් B සුමට කප්පියක් වටා යන මෙන්න මේ තන්තුවෙන් අවිතන්‍ය තන්තුවකින් සම්බන්ධ කළ විට එම තන්තුවත් ඇදී තියෙනවා නම් හැබැයි ඉතින් එහෙම ඇදී තිබුණාට මේකේ වෙනසක් වෙන්නේ නැහැ නේ. ඔයගලන්ට පේනවා ඇති. මේකට දැන් කලින් මෙහෙම මේක තොරණයෙන් පල්ලෙහාට යනකොට මේක ආතතියක් තිබුණා. ඒ ආතතිය මෙතනට එනවා. අපි මේක T1 කියමු. ඒ ආතතිය මෙතනට එනවා. දැන් මේක දැම්මම ඒක මෙතන ආතතියක් එනවා නම් T2 කියන දැන් මේක උඩට යනවා නම් A කියන තොරණයෙන් මෙහෙම තියෙනකොට මේක උඩට යනවා F කියන තොරණයෙන් මෙයත් පල්ලෙහාට යනවා F කියන තොරණයෙන්. දැන් මේක ගැට ගැහුවත් වෙන්නේ මේවා මත වෙන අමතර බලය එන්නේ නැහැ. මේ බලය බිඳුවක් නෙන්නේ. මේක පල්ලෙහාට යන ගමන් මේක උඩට යනවා. ඒකට ඇත්තටම තොරණයේ කිසි වෙනසක් වෙන්නේ නැහැ මේ තන්තුව නිසා. තන්තුව සැහැල්ලු නම් ඇදෙන්නේ නැත්නම් කැඩෙන්නේ නැත්නම් මෙයා මෙන්න මේකේ ආතතිය ඇත්තටම බිඳුවක් වෙන එක වෙන්නේ. මේක F කියන තොරණයෙන් පල්ලෙහාට යන එකමයි වෙන්නේ. බැලුවහම සරලව සාමාන්‍ය බුද්ධියටත් වැටහෙන්න ඕනේ. එතකොට උත්තරය වෙන්න ඕනේ P පහළ යන අතට Fම තමයි උත්තරයට එන්න ඕනේ දෙවෙනි එක. හරි. උත්තරය දෙවෙනි එක. දැන් අපිට මේ පහසුවෙන් මේක එනවා. 42 හරස්කඩ වර්ගඵලයේ A වූ නලයකින් V ප්‍රවේගයෙන් V වේගෙන් පිටවන ජල කඳක් දෘಢ සිරස් බිත්තියක වැඩි නිශ්චලතාවයට එළඹෙනවා. ඊට පස්සේ සිරස් ලෙස පහළට වැටෙනවා. ජලයේ ඝනත්වය D නම් බිත්තිය මත එන බලය මොකක්ද? අර කතන්දරේ හරස්කඩයේ A ප්‍රවේගය V නම් මේ තියෙන තප්පරයකදී එන ජල පරිමාව. මේක ඝනත්වය D වලින් වැඩි කරම එනවා තප්පරයක දෙන ජලයේ ස්කන්ධය. මේක ආපහු V වලින් වැඩි කරුවාම එනවා ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. ඒ කියන්නේ තප්පරයකදී එන වතුරේ මේ ගම්‍යතාවය. තප්පරයකදී එන වතුරේ ගම්‍යතාවය වෙන්නේ AV වර්ගය D. ඒතකොට තප්පරයකදී එන මේ වතුර මේ ගම්‍යතාවයෙන් බිත්තියේ වැදිලා කෙලින්ම පල්ලෙහාට වැටෙනවා. ඒ කියන්නේ ගැටුමට පෙර ගම්‍යතාවය මේකයි තප්පරයකදී ගැටුමෙන් පසු ගම්‍යතාව බිඳුව වෙනවා. නිසා ගම්‍යතාව වෙනස එන්නේ තප්පරයකදී මෙන්න මේක බිඳුවයි මේකෙන් මේක මම අඩු කෙරුවා AV වර්ගය D. ඉතින් එහෙමනම් බිත්තිය මත වතුරෙන් එන බලය අනිත් අතට වතුර මත බිත්තියෙන් එන බලය වෙන්නේ තප්පරයකදී වතුරේ ඇතිවන ගම්‍යතාව වෙනස ගැටුම නිසා. ඉතින් ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය AV වර්ගය D AV වර්ගය D හතරවෙනි එකයි උත්තරේ. 43 තිරසට තීටා ආනතියක් ඇති තලයක් මත M ස්කන්ධයක් තලයේ දිගේ සර්පණය වෙනවා. කියන්නේ ලිස්සල එනවා. ඒ ත්වරණය. ඒත් ඇත්තටම මේ ආනත තලය සුමට වෙන්න ඕන. ආනත තලය සුමට වෙන්න ඕන. මේ වගේ ආනත තලයක් තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට මෙතන ස්කන්ධයක් තියෙනවා සුමටයි වෙන බල මුකුත් නැහැ. එතකොට මේ ත්වරණය මෙහෙට G නම් මේ තලයේ ආනතිය තීටා නම් මේක දිගේ සර්පණය වෙලා එනකොට මේ ගුරුත්ව ත්වරණයේ මේ සංරචකය තමයි මේ පැත්තට එන්නේ. දැන් මේක තීටා නම් මේක 90යි. මේක 90 ඍණ තීටා. එතකොට මේ ගුරුත්ව ත්වරණය මේ පැත්තට විභේදනය කරුවා නම් හරි. එතකොට මේකේ ත්වරණය වෙන්නේ ගුරුත්ව ත්වරණයේ මේ පැත්තට තියෙන සංරචකය. මේක තීටා මේක 90 ඍණ තීටා. ඒ කියන්නේ G cos 90 ඍණ තීටා නැත්නම් G sin තීටා වෙන්න ඕන. මේ දෛශිකයක් ගුරුත්ව ත්වරණය ඒකේ සංරචකය ගත්තා නම් හරි. මේ පැත්තට තියෙන මේ බලපෑම විතරයි දැන්. එතකොට G sin තීටා කියලායි එන්නේ. එයන උත්තරේ 1 හරි උත්තරේ. 44 ඝර්ෂණය රහිත පෘෂ්ඨයක් මත තබා ඇති කිලෝ 2ක ස්කන්ධයක් මත නිව්ටන් 2ක නියත බලයක් පෘෂ්ඨයට සමාන්තරව ක්‍රියා කරනවා. එතකොට ත්වරණය කීයද මේක එතකොට?
ත්වරණය වෙන්නේ බලය නිව්ටන් 2යි ස්කන්ධය කිලෝ 2යි ත්වරණය එකක ත්වරණයෙන් තමයි යන්නේ. තප්පර 3ක් යනකොට බලය ඉවත් කරනවා. එතකොට මේ ත්වරණයෙන් තප්පර 3කදී ලබා ගන්න ප්‍රවේගය මොකද්ද? එතකොට තප්පරයකට ප්‍රවේගය එක එක වැඩි වෙනවා නම් තප්පර 3කට පස්සේ ප්‍රවේගය එනවා 3ක්. 3යි ms ඍණ එකක් නේ. බලන්න මම මේ දැන් හිතෙන් කරන්නේ කෙටි ප්‍රශ්නයක් නිසා. තප්පරයට මීටර එකක ත්වරණයක් තියෙනවා කියන තප්පර වර්ගයට හැම තප්පරයකදීම ප්‍රවේගය එක එක වැඩි වෙනවා. එතකොට තප්පර 3ක් යනකොට ප්‍රවේගය එක ඒවා 3කින් වැඩි වෙනවා. කියන්නේ තප්පර 3කට පස්සේ ප්‍රවේගය 3යි. ඊට පස්සේ බලය අයින් වෙන හින්දා මෙතනින් පස්සේ යන්න ඕනේ ඒකාකාර ප්‍රවේගයෙන්. එතකොට තප්පර 6ක් ගියත් ප්‍රවේගය වැඩි වෙන්නේ නැහැ. ඒකාකාර ප්‍රවේගයෙන් මේ ප්‍රවේගයෙන් ඊට පස්සේ යන හින්දා ප්‍රවේගය 3 වෙන්න ඕන උත්තරේ 2. අපි දැන් මේ බලය ස්කන්ධය තෝරණය නිව්ටන්ගේ චලිතය පිළිබඳ නියම ආශ්‍රිත බහුවර්ණ ප්‍රශ්න 44කුත් හැදුවා. අපි රචනා ප්‍රශ්නත් 20කට වැඩි ප්‍රමාණයක් හැදුවා. දැන් ඔබට තියෙන්නේ මේ ටික ප්‍රගුණ කරගන්න පුළුවන් තරම් මේ වගේ ගණන් තනියමත් හදලා මේ කොටස හරියටම පුරුදු වුණොත් ඊළඟ කොටස් වලට මේක ඉතා හොඳ උපකාරණයක් වෙනවා. ඒත් මම හිතනවා මේ අපි ඉගෙන ගත්ත කොටස ඔබට සාර්ථකව තේරුම් යන්න ඇති කියලා. අපි ඊළඟ පාඩමේදී පටන් ගන්නවා බලයක ව්‍යවර්තය නැත්නම් බලයක ගූර්ණය කියන එක. කියන්නේ බලයක කරකැවීමට ඇති හැකියාව පිළිබඳ කොටස තමයි අපි ඊළඟට ඉගෙන ගන්න. බල යුග්ම බල ගූර්ණ ඒ වගේ දේවල්.